අපි සුළු වෙලාවක් ගත්තා ඔයගොල්ලන්ගේ ටියුට්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕන නිසා මට තහවුරු කරන්න පුතේ මේ ටියුට්ස් පේනවද කියලා තහවුරු කරන්න මේ ටියුට්ස් පේනවද කියලා ඔව් සර් එනයි හොඳයි අපි සංවර්ධන මූල්‍ය පාඩමේ අපි තුන්වෙනි පාඩම ව්‍යාපෘති අධ්‍යයනය අපි දැන් ටික කාලයක් මේකට යෙදෙනවා මොකද ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේ වැඩි කොටසක් යෙදෙන්නේ මේ කොටසට මේ කොටස තමයි විෂය නිර්දේශයේ වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ ඒ නිසා ඒකට වැඩි කාලයක් යොදවන්න ඕන. එතකොට මේකේ අපි සාකච්ඡා කරමින් හිටියා ගිලන් එදා අර්බුදයට ලක් වූ ව්‍යාපෘතියක් කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරා. ඒකේ බලපාන සාධක අභ්‍යන්තර බාහිර සාධක දෙවර්ගයේ වෙන්වෙන්ව සාකච්ඡා කරා. ඒවා හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේද ගැන සාකච්ඡා කරා. පෙන්눔 කරන ලක්ෂණ ගැන සාකච්ඡාව පටන් ගත්තා අපි ගිය සතියේ. ඊට පස්සේ රටක ආර්ථිකයට මොනවද වෙන්න පුළුවන් ගිලන ව්‍යාපෘති නගා සිටුන මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන එක ගැන සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට මේ මෙන්න මේ ඔයගොල්ලන්ට දැන් පේන කොනම් අර්බුදයට ලක් වූ අර්බුදයට ලක් වූ නැත්නම් ගිලන ව්‍යාපෘති වල අභ්‍යන්තර සාධක කියලා අපි නිබන්ධනයක් සාකච්ඡා කළා. ඊට පස්සේ ඒකට බලපාන බාහිර සාධක කියලා තව නිබන්ධනයක් සාකච්ඡා කරා. ඒකේ අර PESTEL කියන අකුරු ටිකෙන් සැනවෙන බාහිර පරිසරය ගැන අපි සාකච්ඡාවක් කළා. ගිය සතියේ මේ සාකච්ඡාව අපි කරා මට මතක හැටියට. ඊට පස්සේ මෙන්න මේ පෙන්눔 කරන ලක්ෂණ කියන ටියුට් එකත් අපි කතා කරා. මොනවද පේන ලක්ෂණ? පරිපාලන ලක්ෂණ, භාණ්ඩ හා සේවා වල පේන ලක්ෂණ, බැංකු වලට දැනෙන ලක්ෂණ. මෙන්න මේක මම හරි වැදගත් කියලා කීවා. මොකද පූර්ව අවවාදාත්මක ලක්ෂණ නැත්නම් early warning signals කියන්නේ. මේක දැන් දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වෙන කාරණාවක්. මොකද මේ කාල සීමාව වකවානුව සහ මීට මාස දැන් 6ක විතර කාල සීමාව තුළ ලංකාව සහ ලෝකයේ හැම රටකටම බලපාන මේ බරපතල අර්බුදකාරී තත්ත්වයක් එක්ක මේ සැලකිය යුතු ලක්ෂණ ප්‍රමාණයක් තියෙනවාද කියන එක සොයා බැලීම ගැන බැංකු ශ්‍රී ලංකා මහ බැංකුව මේ ආයතන ගොඩක් දැඩි සැලකිල්ලක් දක්වන කාරණාවක්. මේක මේ පූර්ව අවදාත්මක ලක්ෂණ ටික මම එදා කිව්වා මේ අපි මෙන්න මේ නිබන්ධනේ අර්බුදයට ලක් වූ ගිලන් ව්‍යාපෘති පෙන්눔 කරන ලක්ෂණ කියන නිබන්ධනේ මේ දෙවනි පිටුව ඉඳලා ඉදිරියට යන ටිකක් හොඳ අවබෝධයෙන් කරන්න ඕන කියලා කීවා. මට පුතේ කියන්න ඊට පස්සේ අපි එතනින්ද නැවැත්තුවේ පුතේ. මට දරුවෙක් කියන්න කොතනින්ද අපි නැවැත්තුවේ? මතක නැද්ද දැන්? හරි කමක් නැහැ. අපි එහෙනම් අපි මෙන්න අවවාදාත්මක ලක්ෂණ කියන තැන මේ ටියුට් එක පේනවද පුතා දැන්? බැංකු සහ ණය දෙන ආයතන වලට දක්වන ලැබෙන ලක්ෂණ අර්බුදකාරී ව්‍යාපෘති කියන එක පේනවද? මම කවුරුයි පුතේ කියන්න? ඔව් පේනවා. හරි. මම නැවත වේගයෙන් මේක කියාගෙන යනවා. මොකද අපේ එදා පන්තිට සහභාගී නොවිච්ච දරුවෝ ඉන්න ඇති. නමුත් අපි ආයෙ නැවත මතක් කරගමු ඉක්මනට. මෙතනින් ඉස්සරහට ඊට පස්සේ වේගයෙන් යන්. පූර්ව අවවාදාත්මක සංඥා නැත්නම් early warning signal. මේදී ප්‍රශ්නයක් විභාගය ආවා. මේ ප්‍රශ්නය අපි සඳහන් කරන අපි ඉගෙන ගන්න සංවර්ධන මූල්‍ය විෂය විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ ඉගෙන ගන්න ණය කළමනාකරණය ක්‍රෙඩිට් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකේ ඒ විෂයෙත් මේක ටිකක් මීට වඩා පුළුල්ව සාකච්ඡා කරනවා කියන එකයි මගේ අදහස. නමුත් ඒකටත් මේ දැනුම යොදා ගන්න පුළුවන්. එතන ඉගෙන ගත්ත දැනුමක් තියෙනවා නම් මෙතෙන්ට ගේන්නත් පුළුවන්. එකවරක් අපේ විභාගයේදී අපේ විෂයේදී විභාගයේ මේ ප්‍රශ්නය මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා. ඒ නිසා මම හිතුවා මේක පැහැර හරින්න බෑ අපිට ඉගෙන ගන්නකොට. සමහර වෙලාවට මෙවර මේ මතුවී තිබෙන තත්ත්වයක් එක්ක මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්න පුළුවන් හින්දා. මොනවද කියලා බලමු. පවතින ණය ආපසු ගෙවීමේ දීර්ඝ කාලයක් ඉල්ලා සිටීම. ඒකට හේතුව කාරක ප්‍රාග්ධනය working capital කළමනාකරණය කරගන්න බැරි වීම නිසා තියෙන ණය ගෙවන්න ඉල්ලනවා. මොකද සල්ලි නෑ ව්‍යාපාරය ඇතුලේ. ගෙවා ගන්න කල් ඉල්ලනවා. සාමාන්‍ය ණය සීමාව නික්මවන පහසුකම් අපේක්ෂා කිරීම. මේ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි ගන්නවා ණය අයිරා ඕවර්ඩ්‍රාෆ්ට් ගත්තාම ඒවා අපි දීලා තියෙනවා නම් සීමාවක් ඊට වඩා ඉහළට යනවා. හැම වෙලේම මේක සීමාව ඉක්මවා යනවා. අභිභව යනවා. චෙක්පත් එවනවා ඊට වඩා. මේක නිතර අපේක්ෂා කරනවා. එනම් ව්‍යාපාරයේ අර්බුදයක් වෙන්න පුළුවන් කියලා අපිට පූර්ව සංඥාවක් ලැබෙනවා. මොකද සාමාන්‍ය තත්ත්වයටදී
ණය අයිරාව ඒ විදිහට පාවිච්චි කරන්න ඕන දීලා තියෙන සීමාව ඇතුලේ. මොකද අයිරාවක් ගන්නවා අඩු වෙනවා ආදී වශයෙන් කරන්න ඕන. හරි? ඒක සිද්ධ වෙන්නේ හරි. ඊට පස්සේ නියමිත දිනට කාලයට ණය ආපසු ගෙවන්නේ නැති එක. 25 වෙනිදා ගෙවන්න තියෙන එක 30 වෙනිදා වෙනවා. 10 වෙනිදා ගෙවන්න තියෙන එක 12 13 වෙනවා. මේක ක්‍රමයෙන් පේන්න යනවා. දවසක් ප්‍රමාද වෙනවා, ඊළඟ මාසේ තව දවසක් ප්‍රමාද වෙනවා ආදී වශයෙන් දින ගණන් ප්‍රමාද වෙන්න ගන්නවා. ඒ කියන්නේ මොන හරි මුදල් ප්‍රවාහල ගැටලුවක් වෙනවා වෙන්න පුළුවන්. සල්ලි එන්නේ නැහැ. නිශ්චිත බලාපොරොත්තු වෙච්ච දවසට මුදල් ලැබෙන්නේ නැහැ කියලා කියනවනම් මේක ක්‍රමානුකූලව ක්‍රමිකව සිද්ධ වෙනවා නම් තමාට අවස්ථාවක් දෙකක් වෙන්න පුළුවන්. අවුරුද්දකට එක මාසයක් වුණා කියලා, අවුරුද්දකට මාස දෙකක් වුණායි කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපිට පේනවා නම් ක්‍රමයෙන් දවස් ගන්න වැඩි වෙමින් යනවා. 25 වෙනිදාට ගෙවන්න ඕන ණය 27 28 30 ලබන මාසේ 1 2 ඔය විදිහට වෙනවා නම් අන්න යම් කිසි ගැටලුවක් මතුවෙන බව පේන්න ඕන. ඊළඟට නිශ්චිත කාල සීමාවන් ලැබීම පවතින මුදල් ප්‍රවාහ අඩුවීම. මේක තමයි මම කීවේ අපි අනිවාර්ය ඉතුරුම් ගිණුමක් එහෙම හදලා තියෙනවා නම් නැත්තම් සංචිත කරන්න කියලා අපි ගිරවා ඉතුරු කිරීමේ ගිණුමකට මාසයකට මුදලක් දාන්න හැමදාම කියලා කියනවා. ඒවා ලැබෙන්නේ නැතු යනවා. ඒවා නොලැබෙනවා නම් ඒ කියන්නේ ගැටලුවක් වෙනවා. වෙනදට කරන්න පුළුවන් අද කරන්න බෑ කියන්නේ මුදල් වෙන මොකක් හරි කටයුත්තකට යෙදෙනවා. ඒක ව්‍යාපාරයටම සම්බන්ධ කටයුත්තක් වෙන්නත් පුළුවන්. ව්‍යාපාරයට සම්බන්ධ කටයුත්තක් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක පූර්ව සංඥාවක් විදිහට දකින්න ඕන. අලුත් ණය දෙන ආයතන වලින් ණය පාසුකම් අයදුම් කිරීම. හිටි ගමන් අපිට පේනවා මෙයා වෙන බැංකු වලට යනවා, වෙන ණය දෙන ආයතන වලට. විශේෂයෙන් මතක තියාගන්න ප්‍රධාන පෙළේ බැංකු වල ණය ගනුදෙනු කරන ගනුදෙනු කරවන්න සමහරවිට බැංකු වලින් ලැබෙන්නේ නැහැ ඒ පහසුකම් ලැබෙන්නේ නැහැ ඒගොල්ලෝ ඉල්ලන විදිහට කියලා තේරෙනවා නම් බොහෝ විට ඒගොල්ලෝ කරන්නේ දෙවන බල බැංකුවකට හෝ මූල්‍ය සමාගමකට යනවා. ඒක ලංකාවේ නම් පූර්ව සංඥාවක් විදිහට දකින්න හොඳයි. මොකද ඒ අය සමහරලාට අධික පොලි ගෙවලා සුරකුම් නැතුව වෙනත් කොන්දේසි යටතේ දෙවන පෙළ ආයතනයකට යන්න හදනවා. මොකද අර්බුදයෙන් ගැලවෙන්න මුදල් හොයාගන්න. ඒක අපිට හොයාගන්න පුළුවන් ක්‍රිප් රිපෝට් එකෙන් ණය තොරතුරු කාර්යාංශ වාර්තාවේ එනවා. අවසාන වශයෙන් කවුද එයාගේ තොරතුරු බැලුවේ කියලා එනවා. කවුද කියලා ආයතනය හොයන්න බැරුණත් තොරතුරු බැලුව බව හොයාගන්න පුළුවන්. ඒකෙන් අපිට තීන්දුවකට එන්න පුළුවන් වෙනත් ආයතන වලට ළඟා වෙනවද නැද්ද කියලා. ඊළඟට නිරන්තරයෙන් කල් ඉක්ුත්තු නිරන්තරයෙන් කල යුතු කියලා තියෙන පුතේ ඒක වැරදි. නිරන්තරයෙන් කල් ඉක්ුත්තු හෝ ගෙවීම් පැහැරහැරි ණය වාරික පැවතීම. නිතරම තියෙන පැහැරහැරි වාරිකයක්. මේ මාසේ ගෙවන්න එනකොට ලබන මාසේ වාරිකයේ තියෙනවා. ඒක එතකොට ගෙවන්නේ ලබන මාසේ වාරිකයේ මේ මාසේ වාරිකයේ ආයෙ හිඟ තියෙනවා ඊළඟ මාසේ වෙනකම්. මේක හැම වෙලේ ඒ කියන්නේ මුදල් ප්‍රමාණයක් ව්‍යාපාරයෙන් එළියට ගිහින් එක වාරිකයක් හිඟ වෙලා ඒක දිගටම හිඟපත් තත්ත්වයේ තියෙනවා කියලා කියන්නේ ඒ මුදල් ප්‍රමාණය ව්‍යාපාරයට අහිමි වෙලා. එක්කෝ ලැබිලා නැහැ එක්කෝ ව්‍යාපාරයේ මුදල් වෙන මොකකට හරි යොදවලා. ඒ නිසා එක වාරිකයක් හිඟ තිබුණා දැන් අලුත් මුදල් ගෙවන්න බෑ. හරි අලුතෙන් මුදල් හොයන්න බෑ ගේන්න විදිහක් නැහැ. අන්න එහෙම ගැටලුවක් එන්න පුළුවන්. ඊළඟට ණය අය කර ගැනීමට යොමු කරන ලිපි, දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපැල් පණිවිඩ ආදී sannivedanයට ප්‍රතිචාර නොදැක්වීම හෝ ප්‍රමාද වීම. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දකින දෙයක්. අර්බුදයට පත් වුණාට පස්සේ බැංකුවෙන් අහනවා, ගෙවන්නේ නැද්ද? මුදල් දාන්නේ නැද්ද? කවදද දාන්නේ වගේ ඕගොල්ලෝ කරන නිතර කරන සිහි කැඳවීම ඒ පිළිබඳව සොයා බැලීම් වලට ප්‍රතිචාර දැක්වීම එක්කෝ ප්‍රමාද කරනවා එක්කෝ ප්‍රතිචාර නොදක්වාම ඉන්නවා. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද බැංකුවත් එක්ක නැත්නම් මූල්‍ය ආයතනත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනවා නම් මග හැරුණ වාරිකය ගැන උනත් සාකච්ඡා කරන්න එනවා. සාකච්ඡා කරන්න එන්නේ නැහැ කියලා කියන්නේ sannivedanayට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා කියන්නේ අපේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්නෙ නැහැ, අපේ මේල් එකක් යවුවා මේකට උත්තරයක් නැහැ, අන්න ගැටලුවක් කියලා හිතා ගන්න ඕනේ. ඒක පූර්ව අනතුරු සංඥාවක්. ඊළඟට දීර්ඝ දාතම සහිත චෙක්පත් නිකුත් කරනවා මාස ගණන් ඉස්සරහට. සෑහෙන කාලයක් ඉස්සරහට. ඒ කියන්නේ අද මුදල් ගෙවන්න බැරි කමට. කොහොමද මේක හොයාගන්නේ? සමහර එහෙම චෙක්පත් ලැබුණු අය ඒවා එක්ක දැන හෝ නොදැන බැංකුවට ඉදිරිපත් කරනවා ගෙවීම සඳහා. එතකොට අපි දකිනවා මේ චෙක්පතට ගෙවන්න බෑ, මේ චෙක්පත් ඉදිරි දිනයක් තියෙන්නේ. එතකොට අපි ඒක ඉදිරි දිනයක් තියෙනවා කියලා චෙක්පත් අගරු කරනවා. හැබැයි ඒකෙන් වටහා ගන්න ඕනේ එහෙම දිගින් දිගටම ඉදිරි දිනයන්ගේ චෙක්පත් අපි අගරු වෙනවා නම් ඒ කියන්නේ යා මුදල් ඉදිරියේදී ගෙවන්න දැන් ගෙවිය යුතු ඒවා ප්‍රමාද කරන බවක් තියෙනවා. ඒ කියන්නේ අර්බුදයක් වෙන්න පුළුවන්.
පැරණි ගිණුම් වෙනුවට අලුත් ගිණුම් විවෘත කොටසක් කියලා තියෙන වැරදි පුතේ. කොට එම අලුත් ගිණුම් හරහා ගනුදෙනු කිරීමට පෙළඹීම. තියෙන ගිණුමේ චෙක්පත් අගරු වෙනවා නම් වෙළඳපොළ දන්නවා මේ චෙක්පත් ගන්න එපා. ඒ චෙක්පත් අගරු වෙනවා. ඒවා ගන්න එපා කියලා වෙළඳපොළේ අදහසක් යනවා. එතකොට මෙයා කරන්නේ මොකක්ද? අර්බුදයට ලක් වෙලා නම් වෙනමම ගිණුමක් හරිනවා. එක්කෝ ඒ බැංකුවෙම එහෙම නැත්නම් වෙනත් බැංකුවකට ගිහින් චෙක්පත් ජංගම ගිණුමක් විවෘත කරනවා. සමහරවිට තමන්ගේ නමට නැතුව බොහෝ විට පවුලක් විසින් පාලනය කරන ව්‍යාපාරයක නම් අයිතිකරුවා එහෙම නැත්නම් අයිතිකරුවා කරගන්න බැරි වෙලාවට අයිතිකරුවාගේ බිරිඳ හෝ සැමියා එහෙම නැත්නම් දරුවන්ගේ නමට චෙක් ගිණුම් විවෘත කරලා කටයුතු කරනවා. සමහර වෙලාවට තමන්ගේ ව්‍යාපාරයේ නම වෙනස් නමකට එහෙම තියෙදි වෙනත් නමකට ව්‍යාපාර ගිණුමක් කරලා ඒකෙන් නිකුත් කරන්න පටන් ගන්නවා. මේවා పూర్ව අනතුරු සංඥා එහෙම කරන්නේ නැහැ සාමාන්‍ය තත්ත්වයට තේ ව්‍යාපාර. ඊළඟට ඉතුරුම් සංචිත ක්‍රමයෙන් ශීන වෙනවා. අපිට ඕගොල්ලන්ට පේන්න ගන්නවා මෙයාගේ කලින් තිබුණු ඉතුරුම් ඒවා ටික ටික එළියට ගන්නවා ව්‍යාපාරේ. ඇයි කියලා අහුවාම නෑ බිස්නස් එකට සල්ලි දාන්න යන්නේ. බිස්නස් එකට සල්ලි දාන්න මෙතෙක් තිබුණු සංචිත ගන්නවා නම් හොඳයි ව්‍යාපාරේ වර්ධනයට. නමුත් ඒක අනතුරු සංඥාවක් ලෙස දැකිය යුතුයි. මොකද්ද මේ කරන්න කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ඊළඟට කෙටි කාලීන ණය හා වෙනත් පහසුකම් ගෙවා නිම කිරීමට වැඩියෙන් කාලය අවදින් කිරීම. ඔයගොල්ලෝ දන්නවා తాවකාලික ණය අයිරා ගන්නවා. කෙටි කාලීන ණය ඉල්ල ගන්නවා. ඒවා නිශ්චිත දවසක ගෙවන්න පොරොන්දුව මත ගන්න. එහෙම නිශ්චිත පොරොන්දුවක් දෙන්නේ ඒ අදාළ දවසට මුදල් ලැබෙන බව පිළිබඳ තියෙන විශ්වාසයකින්. නමුත් හදිසියෙම ඒවා කල් දීර්ඝ කරගන්න ඉල්ලනවා. ඒකෙන් පේන්නේ Taman බලාපොරොත්තු වෙච්ච මුදල් ප්‍රවාහ ලැබෙන්නේ නැහැ. ඒක අර්බුදයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සොයා බලන්න ඕන. ඊළඟට සිතාමතා චෙක්පත් අගරු වීමට සැලැස්වීම. උදාහරණයක් චෙක්පත් මත සිතාමතා වැරදි තොරතුරු සටහන් කිරීම. වැරදි අත්අකුරු වැරදි අත්සන්. හිතාමතා කරනවා. වෙනදා කවදාවත් චෙක්පතක් වරදින්නේ නැති ගනුදෙනු කරුවෙක්ගේ හදිසියෙම එහෙම පේන්න තියෙනවා නම් එක්කෝ සේවකයෙක් අලුත් වෙලා ඒ සේවකයා දන්නේ නැහැ හරියට වැඩ කරන්න. එක්කෝ සිතාමතා මේක වරදක් කරනවා චෙක්පත අගරු වීමෙන් කාලය හොයාගන්න. කාලය ලබා ගන්න. සමහර අය අත්සන විතරක් යොදලා එවනවා. ඒ අය නිල මුද්‍රාව යොදවන්නේ නැහැ චෙක්පත උඩ. සමහර අය අත්සන් නැතුව එවනවා. සමහර වෙලාවට ඊටාම පහසුවෙන් ලියන්න පුළුවන් කරුණු හිතාමතා වරද්දලා තියෙනවා. සමහර වෙලාවට ඉලක්කමෙන් ලියන ගානත් අකුරෙන් ලියන ගානත් අතර වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් වෙනවා නම් නිතර වෙනවා නම් සොයා බැලිය යුතුයි. මොකක් හරි අර්බුදයක ලක්ෂණයක් විය හැකියි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අයදුම් කිරීම. තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන. තියෙන කාලය දික් කරනවා, ඊට පස්සේ ණය සහන කාලය ඉල්ලනවා. ගෙවන ප්‍රමාණය ණය මුදලේ ප්‍රමාණය අඩු කරන්න කියනවා. ඒ වෙනුවට ණය ගෙවීම ප්‍රමාද කරලා තව ටිකක් ණය මුදලේ ණය ගෙවීමේ කාලය අගහරියට වෙන්න වැඩියෙන් ණය අය කරගන්න කියලා කියනවා. ආදි වශයෙන් වෙනස්කම් කරන්න කතා කරනවා. මෙතෙන්දී සාධාරණ හේතු මත ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. සමහරලාට හොඳ ආයෝජනයක් කරලා ව්‍යාපාරයේ යම්කිසි වැදගත් තැනකට ගේන්න හදන වෙලාවේ මුදල් වල අඩුපාඩු වෙන නිසා කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලනවා නම් ඒ ගැන ඔබට අවබෝධයක් ගත හැකියි. නමුත් එහෙම නැතුව සාධාරණ හේතුවක් නැතුව කරනවා නම් අන්න සොයා බැලිය යුතුයි. එතෙන්දි මම එදා මතක් කරා පුතේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිලේඛනගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චිත නිර්වචනයක් ඉදිරිපත් කළා විධානයකින්. ඒදි ප්‍රතිව්‍යුහගත කිරීම යනු ණය මුදලක් කල්ලිකුත් වූ බවට නැත්නම් බොල් ණයක් බවට පත් වූ බවට තීන්දුව කිරීමට ප්‍රථම කරන වෙනස්කම් ප්‍රතිව්‍යුහගත කිරීමත් එසේ බොල් ණය බවට තීන්දුව කිරීමෙන් පසු කරන දේවල් ප්‍රතිලේඛනගත කිරීම නැත්නම් රීෂෙඩියුල් කිරීමත් කියලා නිශ්චිතව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ওই දෙක සමහරලාට මෙවර මේ විෂය නොඋනත් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් නැත්නම් ණය කළමනාකරන විෂයදී වුණත් ඇති මතුවෙන්න පුළුවන්. ඒ දෙක මතක තියාගන්න. ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිලේඛනගත කිරීමට විශේෂිත මෙතෙක් තිබුණ ගැටලුවක් තිබුණා. ඔය දෙක මොකක්ද කියන එක පිළිබඳව ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඒකට නිශ්චිත නිර්වචනයක් ඉදිරිපත් කළා. මම ඒක එදා මතක් කළා. ඊළඟට ව්‍යාපෘතියේ ණය පදනම මත බහඬ හා සේවා ලබාගත් ණයගැතියන් විසින් දකින ලක්ෂණ. මෙතන පොඩි මාතෘකාවක් එන්න ඕන. මේ තියෙන්නේ මාතෘකාවක්. මට ඒක මෙතන අර උඩ එකේම ඉදිරියට යamak කියලා වගේ පෙනෙනවා තිබුණාට ඒක ඉතින් පහළට පේන්නේ වෙනත් කරුණු ටිකක්. භාණ්ඩ හා සේවා සඳහා ණය කාල ලබා නොදීම හෝ අත්පිට මුදලට පමණක් විකිණීම.
අපේ ගනුදෙනු කරුවාගේ ව්‍යාපාරයෙන් භාණ්ඩ මිලදී ගන්න අය දකිනවා වෙනදා ණයට විකුණුවා දැන් ණයට විකුණන්න වැඩි කාලයක් දෙන්නේ නැහැ ණය කාලය අඩු කරනවා එහෙම නැත්නම් අත්පිට මුදලටම පවණක් විකුණන්න කතා කරනවා ඒක ගැටලුවක් වෙන්න පුළුවන් මොකද අත්පිට මුදලට විකුණන්නේ හෝ ණය කාලය අඩු කරන්නේ මුදල් ගැටලුවක් තියෙන වෙලාවට ලබා දෙන ණය කාලය වෙනදාට වඩා සීමා කිරීම ක්‍රමෙන් අඩු කරනවා පේන්න යනවා වෙනදාට දවස් 90ක් දුන්නා දැන් දෙන්නේ 85යි 70යි කියලා ඔය විදිහට අඩු කරගෙන යනවා ඒක ප්‍රශ්නයක් එතකොට ණයගැතියන්ට ණය ගෙවා දමන ලෙස නිතර නිතර බලපෑම් කරනවා තමන්ගෙන් භාණ්ඩ හා සේවා මිලදී ගත්ත ණයගැතියන්ට නිතර බලපෑම් කරනවා අය ණය ගෙවන්නේ නැද්ද කියලා ඒක සාමාන්‍ය තත්ත්වයකදී සිද්ධ නොවි හදිසියෙ සිද්ධ වෙනවා නම් අන්න ගැටලුවක් එකකින් අදහස් කරන්නේ ණයගැතියෙක් ණය තම අපේ ගනුදෙනු කරුවට ගෙවන්න ඕන ණය ටික හරියට ගෙවන්නේ නැත්නම් ඒක බලපෑම් කිරීම නෙමෙයි මේ කියන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. එහෙම නොවන සාමාන්‍ය තත්ත්වයකදී සිදු නොවනේ. ඊළඟට ණය කාල සීමාව අවසන් වීමට පෙර අනපේක්ෂිත අන්දමින් ණය ගෙවා දමන ලෙස විධානයන් කිරීම. මගේ ගනුදෙනු කරුවා භාණ්ඩ හා සේවා සපයලා තිනවා වෙළඳ පොලට ණය පදනම මත. එයා දීලා තිනවා දවස් 90ක් උදාහරණයකට. නමුත් හදිසියෙ මේ ණය භාණ්ඩ මිලදී ගත්ත ණයගැතියට පේනවා දවස් 90 කල්පිරෙන්න කලින් වහාම මුදල් ගෙවන්න කියලා විධානයන් කරනවා. මගේ මුදල් මගෙන් ලැබෙන්න තිනවා වහාම ගෙවන්න. මම ණය කාලේ දවස් 90ක් දීලා තිනවා නමුත් මට දැන් මුදල් ඕන ආදි වශයෙන් කලින් ඉල්ලනවා. මේක අනතුරු සංඥාවක් වෙන්න පුළුවන්. ඊළඟට ණයට භාණ්ඩ හා සේවා මිලදී ගන්නා ගනුදෙනුකරුවන් වෙනුවට වෙනත් නව ගනුදෙනුකරුවන් වෙත යොමු වීම. මේ කියන්නේ මොකක්ද? මෙතෙක් කාලයක් තමන්ගේ ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගත්ත අයට ණය සපයලා තියෙනවා ණයට භාණ්ඩ හා සේවා විකුණලා තියෙනවා ඒගොල්ලන්ට සපයන්නේ නැතුව හදිසියෙම අලුත් අයට යන අලුත් අය හොයාගෙන යනවා ඇයි ඒ පරණ අය ගාවට ගියොත් එයාට ණයට විකුණන්න වෙනවා අලුත් ගනුදෙනුකරුවෝ හොයාගන්නේ ණයට විකුණන්නේ නැතුව මුදලට විකුණන්න අපි බැංකුව කොහොමද මේක හොයාගන්නේ බැංකුව හොයාගන්නේ අපිට වෙනදා අපිට ලැබෙනවා නම් තැන්පතු කරන්න චෙක්පත් අපේ ගනුදෙනුකරුවගෙන් විවිධ යාගේ ගැනුම්කරුවන්ගෙන් හදිසියෙම ඊට වඩා වෙනස් ගැනුම්කරුවගේ චෙක්පත් අපිට ලැබෙන්න හදනවා නම් එහෙම ලැබෙනවා නම් එහෙම නැත්නම් වෙනත් ගනුදෙනුකරුවෝ මෙයාගේ ගිණුම් වලට මුදල් තැන්පත් කරනවා නම් අන්න අපිට ඒක හොයාගන්න අවස්ථාවක් හම්බ වෙනවා ඊළඟට සාමාන්‍ය ණය අය කරගන්නා ක්‍රමවේදීන් පැහැර වී අයිතිකරුවන් එහෙම නැත්නම් ප්‍රධාන කළමනාකරුවන් විසින්ම ණයගැතියන් වෙතින් ණය අය කර ගැනීමට යොමු වෙනවා. මොකද මේ කරන්නේ? වෙනදා ණය අය කරගන්නේ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරීන් ක්ෂේත්‍රයේ ඉන්න සේවකයෝ. විකුණුම් කරන අය. හදිසියෙම අයිතිකරුවා යනවා ණය අය කරගන්න. එහෙම නැත්නම් ආයතනයේ ප්‍රධාන පෙළේ නිලධාරියෙක් යනවා ණය අය කරගන්න. ඒ කියන්නේ ව්‍යාපාරයේ දැඩි මුදල් අවශ්‍යතාවයක ඉන්නවා. ඒවදු වෙලාවක ඒක කරනවා වෙන්න පුළුවන්. අන්න මෙන්න මේ කරුණු ටික එදා අපි සාකච්ඡා කරා. හරිද? මේ මම නැවත මතක් කිරීමක් කළේ මතක වෙන්න කට්ටියට පාඩමට පිවිසෙන්න ඒ ටික මම වේගයෙන් කීවා නමුත් ඒ ටික තේරුණාද පුතේ? ඒතර මොන හරි ගැටලුවක් ආවද? ඒතර මොන හරි ගැටලුවක් ආවද? කො කට්ටිය සනාථ කරන්න මට. ඒ කියපු කරුණු ටික වේගයෙන් මම කියාගෙන ගියා. මොකද එදා අපි සාකච්ඡා කරපු නිසා නැවත පොඩ්ඩක් ආයෙ පාඩමට එන්න මතක් කරන්න විනාඩි 10ක් 15ක් ගත්තා මම. හොඳයි. ඊට පස්සේ තව අපි වෙනත් ටියුට් එකකට යන් බැංකු වලට වන බලපෑම ගැන අපි කතා කරමු වේගෙන්. අපි ටිකක් වෙලා වැඩි වෙලා ගන්න නැතුව මම පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද මේ කියලා මම එදා කතා කරන්නත් ඇති. අර්බුදයට ලක් වූ එහෙම නැත්නම් ගිලන් වූ ව්‍යාපෘති වලින් බැංකු හා මූල්‍ය ආයතන වලට ඇතිවන බලපෑම. කෙටි කාලීන ණය සහ අයිරා පහසුකම් වල ඇති ඉල්ලුම ඉහළ යනවා. ව්‍යාපාර අර්බුදයට යන්න ඒගොල්ලෝ වැඩි වැඩියෙන් ඉල්ලනවා කෙටි කාලීන ණය අයිරා පහසුකම්. ණය සහ අයිරා පහසුකම්. ඒක වේගයෙන් වැඩි වෙන බව පේනවා. ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද ඔය බොහෝ කෙටි කාලීන පහසුකම් සුරකුම් රහිතවයි දෙන්නේ. ඒක බැංකුවකට නැත්නම් මූල්‍ය ආයතනයකට එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. දෙවෙනි එක බලන්න සුරකුම් රහිත ණය ලබා ගැනීමට වැඩි වශයෙන් පෙළඹීම නිසා
ප්‍රාග්ධන ප්‍රාමාණීකරණය වැනි දර්ශක වලට අහිතකර ලෙස බලපෑම. මොකද මේ කියන්නේ? ව්‍යාපාර අර්බුදයට යනකොට ඒ අය කියනවා අපිට මුදල් ඕන, එහෙනම් බැංකුව දෙන්න අපිට ණය, සුරකුම් දෙන්න විදිහක් නැහැ. එක පැත්තකින් ඒක ණය අය කර ගැනීමේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අනික් අතට එහෙම සුරකුම් රහිතව ණය පහසුකම් දීමෙන් බැංකුවේ ප්‍රාග්ධනයේ ප්‍රමාණය නිර්ණය කරන ක්‍රියාවලියේදී ගැටලු මතුවෙනවා. ඔක දන්නවා දරුවෝ දන්නවා නම් කැපිටල් ඇඩික්වසි කියලා අපි එකට කියන්නේ. මම ඒක විතර ලියන්නම්. කියනවා අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රාමාණීකරණ නිර්ණය කිරීමේ ක්‍රියාවලිය නැත්තම් capital adequacy assessment process මේකට ICAP කියලා කියනවා. ඔයගොල්ලෝ බැංකුවල අවදානම් කළමනාකරණය පිළිබඳ දෙපාර්තමේන්තුව අය මේක තමයි ඒගොල්ලන්ගේ කාර්යයක්. මේක මොකද්ද කරන්නේ? බැංකුවේ ඇතුළේ තියෙන ප්‍රාග්ධනයේ ප්‍රමාණවත්ද බැංකුව පවත්වාගෙන යන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුවට සෑම වසරකම මැයි මාසේ 31 වෙනිදාට කලින් වාර්තාවක් දෙන්න ඕන තහවුරු කළා. ඒක නිශ්චිත බැංකුවකට තියෙන නියෝගයක්. සෑම මැයි මාසේ 31 වෙනිදාකටම කලින් දෙන්න ඕන. මේ අවුරුද්දේ විතරක් පොඩ්ඩක් කල් වැඩිපුර දුන්නා මේ මතුවෙච්ච සෞඛ්‍ය ප්‍රශ්නය නිසා. ඒ අරෙන්ඩ සෑම වසරකම මේක දෙන්න ඕන මැයි මාසේ 31 වෙනිදාට කලින්. ණය සුරකුම් රහිතව දෙන්න ප්‍රාග්ධනයේ ප්‍රමාණය බැංකුවට මදි වෙන්න පුළුවන්. මොකද හේතුව ණය සම්පූර්ණයෙන් ගෙවා නැමීම පැහැර හැරපු වෙලාවක ප්‍රාග්ධනයෙන් තමයි ණය කපා හරින්න වෙන්නේ. එහෙම කපා හරින්න තියෙන ණය ප්‍රමාණය වැඩි වුණොත් බැංකුවේ ප්‍රාග්ධනය බැංකුවට මදි වෙනවා. ඔයගොල්ලෝ දන්නවා බාසල් සම්මත අනුව බාසල් නියමයන් අනුව ප්‍රාග්ධන ප්‍රමාණයක් තියාගන්න ඕනේ. ඒ ප්‍රමාණය මදි වෙන්න පුළුවන් මේ අහිතකර නැත්නම් අර්බුදයට ලක් වූ ව්‍යාපෘති බැංකුව වලින් දිගින් දිගටම සුරකුම් නැතුව ණය ගන්න පෙළඹුණොත්. ඒ තත්ත්වයට නෙවෙයි සාමාන්‍ය තත්ත්වයට තුනත් සුරකුම් නැතුව ණය දුන්නොත් ඒකට බලපෑමක් කරනවා. නමුත් අර්බුදයට ලක් වූ ව්‍යාපෘති වැඩි වුණොත් ඒකට කරන බලපෑම වැඩි විසයි මේක සඳහන් කරේ. ඊළඟට අයවිය යුතු පොලිස් සහ වෙනත් ආදායම අඩුවීම හෝ නොලැබී යාමත් ලාභ අඩු වෙනවා. ඒක ඉතා පැහැදිලි. ගිලන් ව්‍යාපෘති අර්බුදයට යන්න ගිලන් වෙන්න බැංකුවට එන්න තියෙන පොලි ආදායම වෙනත් ආදායම් ලැබෙන්නේ නැහැ, එක්ක අඩු වෙනවා. ඒ මත බැංකුව ලාභදායීත්වයෙන් පහළ යනවා. ඒක පැහැදිලි. මේ දවස්වල වෙලා තියෙන්නේ. දැන් මේ පහුගිය මාස 6 බැංකුවල තොරතුරු ටික බැලුවොත් එහෙම මූල්‍ය වාර්තා බැලුවොත් ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි වෙනවා. දැන් මාස 9 තොරතුරු හෙට අනිද්දා තව ටික දවසකින් එළියට ආපම ඔයගොල්ලන්ට ඊට වඩා හොඳට ඔක පේන්න ගනී. යනු 2020 වසරේදී මේ තත්ත්වය හොඳට පේන්න ගනී. ඊළඟට ඵලදායී ආයෝජන සඳහා යෙදවිය හැකිව තිබූ ප්‍රාග්ධනය අහිමි වෙනවා. බැංකුවක ණයකාරයෝ ටික අර්බුදයට ලක් වෙලා නම් ඒ අය ණය ගෙවන්නේ නැත්තම් එහෙම තත්ත්වයක් උඩ ප්‍රාග්ධනය අහිමි වුණොත් අපිට තිබුණ හොඳ ආයෝජනයක් කරන්න තිබිච්ච අවස්ථාව අපිට නැති වෙනවා. අපි ආවස්තික පිරිවැයක් එතන එනවා. ඒක පැහැදිලි. මොකද ඒ අය වෙනුවෙන් අපි ප්‍රාග්ධනය කපා හරින්න සිද්ධ වුණොත්. ඊළඟට ණය අය කර ගැනීමේ කටයුතු හා සම්බන්ධ නීතිමය කටයුතු වලට ගත වන අනවශ්‍ය කාලය හා පිරිවැය. ඒකත් පැහැදිලි කාරණාවක්. අර්බුදයට ලක් වෙන්න ණය අය වෙන්නේ නැහැ. අය නොවෙන්න අපි ඒවා සම්බන්ධ වෙනත් අය කර ගැනීම ක්‍රමවේද වලට යනවා. විශේෂයෙන්ම නීතිමය කටයුතු වලට යනවා. ඒවට විශාල කාලයක් සහ අපි නොහිතන තරම් සෑහෙන පිරිවැයක් යනවා. ඒක බැංකුවකට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට ලාභදායී බව පහළ යාම, බොල් ණය ඉහළ යාම, ප්‍රාග්ධනය අවප්‍රමාණ වීම ආදිය නිසා ණය දෙන ආයතනයේ අනාගත පැවැත්මට හානි වෙනවා. අද වෙනකොට ශ්‍රී ලංකාවේ සමහර බැංකු සමහර මූල්‍ය ආයතන වලට මේ තත්ත්වය මතුවෙමින් තිබෙනවා. හේතුව ව්‍යාපාර අර්බුදයට ගිහින් මුදල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ණය ගෙවෙන්නේ නැහැ. ලාභදායීතාවය බැංකුවල පහළ යනවා. ඒක 6 වෙනි මාසේ 30 වෙනිදාට ලැබිච්ච තොරතුරු වලත් පෙනෙන්න තියෙනවා. 9 වෙනි මාසේ 30 වෙනිදා තොරතුරු වලත් හොඳට පෙනෙයි ඒක. බොල් ණය ඉහළ ගිහින් සාමාන්‍ය ශ්‍රී ලංකාවේ බැංකුව කටයුතු තත්ත්වයේ තිබුණේ බොල් ණය ප්‍රමාණය NPA අනුපාතය NPA රේෂියෝ කියන එක 3ට අඩුවෙන් තිබුණේ ලංකාවේ. නමුත් අද වෙනකොට ඒක 6ක් විතර වෙලා දෙගුණයක් විතර වැඩි වෙලා
ඒක හොඳ තත්ත්වයක් නේ. ප්‍රාග්ධනය අඩු වෙලා එහෙම වුණොත් බැංකු පවත්වාගෙන යන්න බැරි වෙන්න පුළුවන්. මතක තියාගන්න පුතේ බැංකු පද්ධතිය කිසියම් ආකාරයකින් පැවැත්මට හානි වෙනවා නම් බැංකු පද්ධතියක රටේ ආර්ථිකයට අති විශාල බලපෑමක් කරන්න පුළුවන්. අති විශාල බලපෑමක් කරන්න පුළුවන්. එහෙනම් බැංකුව මේ අර්බුදයේ ව්‍යාපෘති අර්බුදයට යෑම ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ණයදෙන ආයතනයේ කීර්ති නාමයට හානි වෙනවා. ඒක පැහැදිලි. ආයතනයේ කීර්ති නාමයේ හානි වෙනවා. මේ බැංකුවේ බොල් ණය වැඩි, ප්‍රාග්ධනය නැහැ, ලාභදායීත්වය නැහැ කියන කීර්ති නාමයේ හානි වෙනවා. ඒ නිසා ණයදෙන ආයතනයේ තරංකාරීත්වය ක්‍රමයෙන් හීන වෙනවා. එහෙම වෙච්ච බැංකුව ඔයගොල්ලන්ට සමහරවිට වෙළඳ පොලේ දකින්න තියෙනවා. ඒගොල්ලන්ට තරඟ කරන්න බෑ තවදුරටත් වෙළඳ පොලේ. තරංකාරීත්වය අඩු වෙලා. ඒගොල්ලෝ අනිත් බැංකුත් එක්ක හැප්පෙන්නේ නැහැ දැන් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බැරි වෙලා. ඊළඟට තැන්පතුකරුවන් හා ආයෝජකයන් ණයදෙන ආයතනය පිළිබඳ තබා ඇති විශ්වාසනීය භාවය අඩු වීම. මතක තියාගන්න තැන්පතුකරුවෝ ආයෝජකයෝ බැංකු පද්ධති පිළිබඳව කොන්දේසි විරහිතව විශ්වාසයකින් ඉන්නේ. දැඩි විශ්වාසයකින් ඉන්නේ. ඒ නිසා තැන්පතුකරුවෝ දිනපතා ඇවිල්ලා බැංකුවෙන් අහන්නේ මගේ තැන්පතුව කෝ කියලා. ආයෝජකයෙක් ඇවිල්ලා අහන්නේ කො මගේ කොටස් වලට දැන් මේ පාර ලාභාංශ දෙනවද නැද්ද කියලා අහන්නේ. නමුත් ව්‍යාපාර අර්බුදයට ගිහින් ඒකෙන් බලපෑමෙන් බැංකු අර්බුදයට ගියොත් තැන්පතුකරුවෝ විතරක් නෙමෙයි ආයෝජකයෝ උනත් මේ වෙලාවේ ගැටලුවකට පැමිණෙන්න වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. තැන්පතුකරුවෝ දැන් තමන්ගේ තැන්පතු පුළුවන් තරම් ටිකක් ශක්තිමත් බැංකු සහ මූල්‍ය ආයතන වලට අරන් යනවා. හේතුව මොකද? එහෙම ශක්තියක් නැති ආයතනත් එක්ක ඉඳීම මේ වෙලාවේ සමහරලාට නුවණට හුරු නොවෙන්න පුළුවන් නිසා. ඒක හේතුව මොකද? ව්‍යාපෘති අර්බුදය, ව්‍යාපාර අර්බුදයට ගිහින්. ඒවයි ප්‍රතිඵල තමයි මේ වෙන වෙනම සාකච්ඡා කරන්නේ. ඊළඟට ණයදෙන ආයතනය කෙරෙහි නීති සම්පාදන හා නියාමන ආයතන මෙන්ම රජයේද විශ්වාසයක් වෙනවා. ණයදෙන ආයතනය එහෙම ප්‍රත්‍යයකට පත් වුණොත් නීති සම්පාදනය කරන ආයතන, නියාමන ආයතන කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, රජය, මුදල් අමාත්‍යාංශ ආදී වෙලා විවිධ ආයතන මෙන්න විතරක් නෙවෙයි රජයේද විශ්වාසය අඩු වෙනවා ඒ ආයතන. එහෙම විශ්වාසය අඩු වීම එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට. විශ්වාසය අඩු වීම දැන් පහුගිය මහිතන සතියකට හෝ ඊට පොඩ්ඩක් වැඩි කාලයකදී පුවත්පත්වල සඳහන් වුණා එක්තරා නම් සඳහන් නොකළ මූල්‍ය ආයතන කිහිපයක අනාගතය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි අවධානයෙන් බලා ඉන්නවා. මොකද එයාට යම්කිසි සලකුණු පේන්න තියෙනවා ඒ ආයතන ගැටලු මතුවෙනවා කියලා. ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. දැන් ඉතින් එහාට ඒගොල්ලෝ කටයුතු කරන්න ගියාම ගැටලු මතුවෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව හැම වෙලේම බලනවා ඕගොල්ලෝ හරියට වැඩේ කරනවද කියලා. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. right. ඊට පස්සේ එක් ණයදෙන ආයතනයක් අර්බුදකාරී තත්ත්වයක් මත එක් ණයදෙන ආයතනයක අර්බුදකාරී තත්ත්වයක් මත එය මුළු ක්ෂේත්‍රයට මගදිගාමී ලෙස බලපාන්න පුළුවන්. වැරදිලා හරි මොකක් හරි හේතුවකින් එක බැංකුවක් එක මූල්‍ය ආයතනයක් ගැටලුවට ලක් වුණොත් ඒක විශාල බලපෑමක් කරනවා මුළු ක්ෂේත්‍රයට. මොකද පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙනවා. ඒගොල්ලෝ හැම බැංකුවකටම ගිහින් අහනවා ඔයගොල්ලෝ ප්‍රශ්නයක්ද? ඔයගොල්ලොත් කඩා වැටෙයිද? ඔයගොල්ලොන්ට මගේ තැන්පතු ටික දෙයිද ඔයගොල්ලෝ? එනිසා පහුගිය කාලේ එහෙම ප්‍රශ්න මතුවුණා. ඔයගොල්ලන්ට මතකයිද ETI ආයතනය, ද ෆිනෑන්ස් වගේ ඒවා මේ වගේ ප්‍රශ්න නෙවෙයි. නමුත් වෙනත් ප්‍රශ්න නිසා අර්බුදයට ලක් වුණේ. නමුත් අර්බුදයට ලක් වෙච්ච ගමන් මුළු වෙළඳ පොලේම ගැටලුවක් මතුවෙනවා. වෙළඳ පොලේ ඉන්න අය බරපතල විදියට බයටපත් වෙනවා. අය කලබල වෙනවා. ඒකට ඔයගොල්ලෝ අහලා ඇති වචනයක් කියනවා. ඒකට කියනවා run on the bank කියලා. run on the bank. ඒ කියන්නේ ඔයගොල්ලෝ YouTube වීඩියෝ ඕනනම් YouTube වීඩියෝස් එහෙම තියෙනවා ගිහින් බැලුවට කමන්නේ run on the bank කියන වචනේ ගහලා බලන්න. ඇයි එහෙම කියන්නේ කියලා. මිනිස්සු දුවගෙන බැංකුවට එනවා කියන අදහසින් තමයි දාලා තියෙන්නේ. අර්බුදයට ලක් වුණොත් අනිත් හැමෝම බරපතල විදිහට කම්පාවට කල්පනා කරන්න ගන්නවා. ඊළඟට අර්බුදයට ලක් වූ ගිලන් වූ ව්‍යාපෘති නිසා රටක ආර්ථිකයට වේ හැකි බලපෑම මම ඒක ඉක්මනට කියලා ඉවර කරනවා. රැකියාව හිමි වෙනවා. ඒක පැහැදිලි. ව්‍යාපෘතියක් අර්බුදයට ලක් වුණා මේ ව්‍යාපෘතිය රැකියාව හිමි වෙනවා. මොකද ලංකාවේ මතක තියාගන්න පුතේ ලංකාව වගේ රටක රැකියාව අති බහුතරයක් ලබා දීලා තියෙන පුද්ගලිකංශයේ කර්මාන්ත රාජ්‍යංශයේ දීලා තියෙන රැකියා ලක්ෂ 15ක වගේ ප්‍රමාණයක් බැංකු වගේ ප්‍රධාන පෙළේ ආයතන දීලා තියෙන රැකියා 50000කට අඩු ප්‍රමාණයක් ඉතිරි සියලුම දෙනා ලංකාවේ මුළු ශ්‍රමයෙන් අති බහුතරයක් වැඩ කරන්නේ පෞද්ගලිකංශයේ කර්මාන්තවල යම් කිසි හේතුවකින් කර්මාන්ත අර්බුදයකට ලැබෙනවා නම් ඒකෙන් කියන්නේ
අතිවිශාල රැකියා ප්‍රමාණයක් රටේ අහිමි වෙන්න පුළුවන් කියන එක. මේ පහුගිය කාල සීමාව තුළ ඒ බඳු තත්ත්වයන් අපි බෙහෙවින් අත්දකිමින් ඉන්නවා. අපි නොහිතුවට සෑහෙන රැකියා ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. මොකද බැංකු ක්ෂේත්‍රයේම රැකියා අහිමිවීමක් අපි දකින්නේ නැහැ. ප්‍රධාන පෙළේ ආයතන ලොකුවට රැකියා අහිමිවීමක් අපි දකින්නේ නැහැ. රාජ්‍ය අංශයේ රැකියා අහිමිවීම අපි දකින්නේ නැහැ. නමුත් අපි නොදකින සුළු හමද්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සෑහෙන රැකියා ප්‍රමාණයක් අහිමි වෙමින් යනවා. මොකද හේතුව අර්බුදයට ලක්වීම ව්‍යාපාර. මේ පාර විභාගයේදී මේ වගේ කරුණු පිළිබඳව ඔබේ දැනුම සොයා බලන්න පුළුවන්. හේතුව එබඳු තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා තියෙන නිසා දැනටමත්. ආර්ථික අවපාත බිඳ වැටීම් දක්වා ප්‍රශ්නය උග්‍ර වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් අර්බුදයට යනවා යම් යම් හේතු නිසා. එහෙම අර්බුදයට ගියපු තත්ත්ව උඩ ක්‍රමයෙන් ව්‍යාපාර ක්‍රමයෙන් අර්බුදයට යන්න පටන් ගත්තොත් ඒ කියන්නේ රටේ රැකියා අහිමි වෙනවා, මුදල් ප්‍රවාහය නැති වෙනවා, බැංකු වලට බලපෑමට ලක් වෙනවා, භාණ්ඩ හා සේවාවල ගැටලු මතුවෙනවා. ඒක ක්‍රමයෙන් රට සම්පූර්ණයෙන්ම ආර්ථික අවපාතයක් හෝ බිඳ වැටීමක් දක්වා උග්‍ර වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ග්‍රීසිය කියන රටේ ඇති වුණා. මෙවැනි තත්ත්වයක් ඇමරිකා එක්සත් ජනපදයේ කලකට පෙළ ඇති වුණා. මෙවැනි තත්ත්වයක් මැලේසියාව 1997 වකවානුවේ ඇති වුණා. මැලේසියාව සහ ඉන්දුනීසියාව වගේ ඈත පෙරදිග රටවල අපිට අපේ රටෙන් තවත් නැගෙනහිර පැත්තට තියෙන රටවල් ගණනාවක මෙවැනි තත්ත්වයක් මතුවුණා 1997 කාලේ. රටේ ආර්ථිකය බිඳ වැටෙන තත්ත්වවලට පැමුණා. ඒ නිසා කර්මාන්ත බිඳ වැටීම එක කර්මාන්තයක් කියලා අපිට අමතක කරන්න බැරියයි. ඒකේ ප්‍රතිඵල මත මුළු ආර්ථිකයක් දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන්. එහෙම බිඳ වැටුනොත් ඇති වෙන තත්ත්වයන් ගැන අපේ රටේ එච්චර අපිට අවබෝධයක් නැහැ. මොකද අපි මහා පරිමාණ ආර්ථික අවපාතයකින් පීඩා විඳලා නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. නමුත් 1930 ඊළඟට තරමක් දුරට 1980 වකවානුවේ සහ 2008 වකවානුවේ ලෝකේ බරපතල ආර්ථික අවපාත වුණා. බරපතල ආර්ථික අවපාත දෙකක් සිද්ධ වුණා. 1930 එක ආර්ථික අවපාතයක් වුණා. ඊට පස්සේ 2008 එක තවත් එකක් වුණා. ඒ දෙකේදීම ලංකාවට ඒ තරම් බරපතල ලෙස එක නොදැනුණාට ලෝකයේ එහෙම ආර්ථික අවපාතයක් සිදු වුණාම සිද්ධ වෙන්නේ මොනතරම් ගැටලුවක්ද කියන එක තේරුම් ගන්න අපිට එකපාරටම බැහැ. මොකද අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන Great Depression කියන වචන ටික ටයිප් කරා නම් Google නැත්නම් YouTube වීඩියෝස් බැලුවා නම් ඔයගලට බලා ගන්න පුළුවන්. සමහර දර්ශන තියෙනවා දෙමාපියන්ට දරුවන් බලා ගන්න බැරුව දරුවන්ව ගෙදර ඉස්සරහා පොඩි පඩිපෙළක වාඩි කරවලා ඒගොල්ලෝ විකිණීමට තිබේ නැත්නම් ඕනෑ කෙනෙකුට රැගෙන යා හැක කියලා වගේ දැන්වීම් දාපු අවස්ථා පවා තියෙනවා. ඒ තරම් බරපතල කෑම නැතුව මිනිස්සු ඇමරිකා එක්සත් ජනපදයේ කන්න නැතුව මිනිස්සු දාස් ගාණක් පෝලිං වල රැඳිලා ඉන්න තත්ත්වයක් 1930 හටගත්තා. ඊට පස්සේ ඒ බඳුම දරුණු තත්ත්වයක් නොවුණත් ඉතා විශාල ආර්ථික බලපෑමක් කරපු අර්බුදයක් පටන් ගත්තා. ඒ තමයි 2007 වකවානුවේදී ඒකට කියන්නේ සබ්ප්‍රයිම් මෝර්ගේජ් ක්‍රයිසිස් කියලා. ඒකත් ඔයගොල්ලන්ට අන්තර්ජාලයේ ඉතාම පැහැදිලි කරන ඉතාම සරලව පැහැදිලි කරන YouTube වීඩියෝස් තියෙනවා. ඔයගොල්ලෝ බලලා ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මොන තරම් ගැටලුවක් මතුවෙන්න පුළුවන්ද ආර්ථිකය අවපාතයට ලක් වුණොත් කියන එක. මොකද ඊට පස්සේ රජයකට දරා ගන්න බෑ, රජයකට මුත් කරගන්න බෑ, මිනිස්සුන්ට කන්න බොන්න නෑ, දෙන්න විදිහක් නෑ. එතකොට රටක ඇති වෙන තත්ත්වය ආර්ථිකයට, මිනිස්සුන්ට, රැකියාවලට, රටේ ආරක්ෂාවට ආදී සෑම පැත්තකටම බලපානවා. ඒ ගැන මම මේ වැඩිපුර දෙයක් කිව්වේ ඔයගලන්ට අවබෝධ වෙන්න. එතකොට ජාතික අවධානය අනවශ්‍ය ලෙස ණය සැපයුම් ක්ෂේත්‍රය වෙත යොමු වෙනවා. යම් කිසි හේතුවක් නිසා ව්‍යාපාර බිඳ වැටිලා බැංකු ටික නැත්නම් මූල්‍ය ආයතන ටිකට ගැටලුවක් මතු වුණොත් මේ රටේ මුළු අවධානය මේ පැත්තට යොමු වෙනවා. එතකොට රටේ අත්‍යවශ්‍යයෙන් යොමු කළ යුතු අවධානය යොමු වෙන්න පුළුවන්. මොකද හේතුව බැංකු ටික ආරක්ෂා කරගන්න හැමෝම පෙළ ගැහෙන්න පුළුවන්. ඒක 2007 2008 වකවානුවේ ඇමරිකා එක්සත් ජනපදයේ සිද්ධ වුණා. මුළු රටේම අවධානය බැංකු ටික බේර ගන්න යනවා. එතකොට අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කෙරෙහි අවධානය නැති වෙනවා. ඕන තැන් වලට ආයෝජන කරන්නේ නැහැ. එතකොට අපි වගේ රටක ඒක
හරි අසරණ වෙනවා. මොකද අපේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය අනිත් සේරම අංශ රාජ්‍ය මට්ටමින් පවතින ආයතන. ඒවා එතකොට ඒවට ආයෝජන සිද්ධ නොවුනොත් ඒකේ ගැටලුවටපත් වෙන්නේ අවසානයේ මුළු රටමයි. ඊළඟට රටකට වැදගත් වන ආයෝජන සඳහා ආයෝජකයන් අතර ඇති උනන්දු අඩුයි. ලංකාවේ ව්‍යාපාර බිඳ වැටෙනවා. ලංකාවේ බැංකු වලට ඒක බලපාලා තියෙනවා කියන වගේ තත්ත්වයක් ආවොත් මේ රටට ආයෝජක වෙන එක නවත්තනවා. මේ රටට ආයෝජන අවශ්‍යයි. මේ රටේ ප්‍රාග්ධනය අඩු නිසා මේ රටට පිට රටින් ප්‍රාග්ධනය ගේන්න ඕන. ඒ ගේන ප්‍රාග්ධනය හරි වැදගත් මේ රටට. ව්‍යාපාර වල ආයෝජනය කරන්න ඕන. මොකද අපිට ආයෝජනය කරන්න තරම් විශාල ප්‍රාග්ධනයක් තියෙන රටක් නෙවෙයි. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයකදී රටට ආයෝජනය නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ව්‍යාපාර බිඳවැටීම ඒ තරම් බරපතලයි. ඊළඟට විදේශීය තරඟකාරීත්වයට දේශීය වෙළඳපොළ අනවශ්‍ය ලෙස නතු වීම. ලංකා ව්‍යාපාර බිඳවැටිලා ලංකා ව්‍යාපාර වලට කටයුතු කරගන්න බැරි වෙලා රටේ වෙළඳපොළට භාණ්ඩ හා සේවා ලබා දෙන්න බැරි අසිරුතාවයක් ආවොත් ඒ හිදස පුරවන්න විදේශ වෙළඳපොළට මෙහෙට ගෙන්නන්න වෙනවා. එතකොට විදේශීය තරඟකරුවෙක් මේ රටේ ස්ථාපිත වුණොත් ඒක දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම අඩාල කරන්න හේතු වෙන්න පුළුවන්. ඒක බරපතල තත්ත්වයක්. මොකද එතකදී වෙන්නේ දේශීය කර්මාන්ත ටික වැටෙනවා, දේශීය අයට රැකියාව නැති වෙනවා, අපේ කියලා නිෂ්පාදන නැති වෙනවා, අපිට ඒවට බලපෑම් කරන්න එහෙම නැත්නම් ඒවා නියාමනය කරගන්න බැරි වෙනවා. ඒක ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි රටකට. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඊළඟට බුද්ධි ගලණය කියන එක. මම මේක පැහැදිලි කරන්න. බුද්ධි ගලණයට ඉංග්‍රීසියෙන් කියන්නේ brain drain කියලා. බුද්ධිය ගලා යනවා. හේතුව කර්මාන්ත බිඳ වැටෙනකොට ඒ කර්මාන්තවල රැකියා එහෙම නැත්නම් ඒ කර්මාන්තවලට තමන්ගේ බුද්ධිමය දායකත්වය දෙන පිරිසට අවස්ථාව අහිමි වෙනවා. ඒ වගේම එහෙම කර්මාන්ත බිඳ වැටෙන තත්ත්වයක් පිළිබඳ පොඩි හරි සංඥාවක් තියෙනකොට බුද්ධිමත් අය හැකියාව තියෙන අය ඒ කර්මාන්ත වලින් පිටන් වෙලා අයින් වෙලා ගිහින් වෙනත් තමන්ට සුදුසුයි කියලා හිතන ක්ෂේත්‍රවලට මාරු වෙනවා. විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ අපි වගේ රටක ඒ අය වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙනවා. ඒකට තමයි බුද්ධි ගලණය කියලා කියන්නේ. brain drain. බුද්ධිය රටෙන් drain වෙනවා නැත්තම් ගලාගෙන එළියට යනවා. හරියට කානුවක ජලය ගලාගෙන ගිහිල්ලා අපිට පාවිච්චි කරන්න බැරි තැනකටම යනවා වාගේ drain වෙනවා. බුද්ධිය සම්පූර්ණයෙන් අපිට නැති වෙලා යනවා. ඒක අපි වගේ රටකට අතිශය බරපතල ගැටලුවක් වෙනවා. ඒක ලංකාවේ සිද්ධ වෙනවා. තවදුරටත් දැනටත් සිද්ධ වෙමින් යනවා. ඊළඟට ව්‍යාපාර බිඳවැටීම දේශපාලන අස්ථාවරභාවයන් දක්වා තීව්‍ර වීමෙන් රටක ස්වාධිපත්‍ය කෙරෙහි අගතිගාමී ලෙස බලපාන. උදාහරණයක් ග්‍රීසිය. බිස්නස් වැටුණාම මම කිව්ව අවධානය වෙන තැනකට එනවා. මිනිස්සු රට අතහැරලා යනවා. දේශීය වෙළඳපොළට විදේශීය තරංකාරයන මේ වගේ විවිධ ගැටලු වලට ආර්ථික ආපත් වලට ලක් වුණාම ඒ අස්ථාවර භාවය ප්‍රයෝජනයට ගන්න පුළුවන් තවත් පාර්ශවයකට ඒ රටේ ස්වාධිපත්‍ය රට පිළිබඳ තියෙන අයිතියට බලපෑම් කරන්න. සමහර කෙනෙක් මේකට චෝදනා කරන්න පුළුවන් ශ්‍රී ලංකාවත් එවැනි තත්ත්වයක නේද ඉන්නේ කියලා. මම ඒ ගැන සඳහන් කරන්නේ නැහැ. මොකද අපි තාම එවැනි තත්ත්වයක් සම්පූර්ණයෙන් අත් නොවිඳින නිසා. නමුත් ග්‍රීසියට එහෙම සිද්ධ වුණා. ග්‍රීසියේ ව්‍යාපාර බිඳ වැටුණා. රට අස්ථාවර තත්ත්වයකට ගියා. ඒ තත්ත්වය පාලනය කරගන්න ඒවකට පැවති රජය අපොහසත් වුණා. ඒ උඩ යුරෝපයේ වෙනත් බලගතු රටවල් ග්‍රීසියට බලපෑම් කරන්න ග්‍රීසිය තමන්ගේ ග්‍රහණයට නතු කරගත්තා. ඒ අයට ණය දීලා, ඒ අයට විවිධ බලපෑම් කරලා, ඒ අයට විවිධ කොන්දේසි දාලා රට තමන්ගේ ග්‍රහණයට ගත්ත එක කිසිසේත්ම රටකට හොඳ තත්ත්වයක් නෙවෙයි. හයිටි වගේ රටක් ගත්තොත් ඒ වගේ බලපෑමකට ලක් වෙච්ච රටක්. දැන් මේ කියන්නේ මොකද්ද මේ මම මේ තාක් වෙලා කීවේ ව්‍යාපාර අර්බුදයට ගියොත් අපි ණය දෙන බිස්නස් වැටුනොත් අපි ඒගොල්ලන්ව හරියට බලාගත්තේ නැත්තම් අපි ඒගොල්ලන්ගේ పూర్ව සංඥා ටික දැකලා ඒවට කලින් පිළියම් නොයදුවොත් ඒක රටට බැංකු පද්ධතියට විශාල හානියක් කරන්න පුළුවන්. එතකොට හිතෙන්න පුළුවන් ආර්ථිකයට හානි වෙනවා රටේ අනිත් ඒවාට හානි වෙනවා එහෙනම් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ බැංකුවේ රස්සාව ආරක්ෂා වෙයි කියලා. කිසිසේත්ම නැහැ. ඒ ගැන කාට හරි ටිකක් වැඩිපුර දෙයක් දකින්න අවශ්‍ය නම් නැවත වතාවක් මම කියනවා අන්තර්ජාලයට ගිහිල්ලා YouTube එකට ගිහිල්ලා Lehman Brothers LEHMAN Brothers කියලා විශාල මූල්‍ය ආයතනයක් තිබුණා ඇමරිකා එක්සත් ජනපදයේ.
විශාල මූල්‍යයක්. 2007-8 වකවානුවේ සිදුවෙච්ච ආර්ථික අර්බුදයේදී ඒකට මුහුණ දෙන්න බැරිව විදුවෙච්ච බලපෑමෙන් කොච්චර බලපෑමට ලක් වුණාද කියනවා නම් මේ සමහර ආයතන මම නම් කීපයක් කියන්නම්. Northern Rock කියලා එක ආයතනයක් තියෙනවා. Lehman Brothers කියලා එක ආයතනයක් තිබුණා. හැටියට බැංකා ස්පානියා කියලා ආයතන බැංකුවක් තිබුණා ස්පාඤ්ඤේ. මේ බැංකු අද වැඩට ගිය අය සේවයට ගියපු බැංකුවේ සේවකයන්ට එදාම රෑ වෙනකොට කතා කරලා කියනවා හෙට බැංකුව පවතින්නේ නැහැ, බැංකුව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා අසාර්ථක වෙලා වහලා දානවා. ඒ නිසා ඇවිත් තමන්ගේ කියලා දෙයක් මොන හරි ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා නම් බැංකුවේ තමන්ගේ මේසයේ තමන්ගේ ලාච්චුවේ ඒවා ටික අරගෙන යන්න කියලා දැනුම් දෙනවා. ඒන අය ඇවිත් එහෙම තමන්ගේ මේසේ තිබිච්ච ලාච්චුවේ තිබිච්ච තමන්ගේ කියලා කියන පොලි උපකරණ ටික නැත්තම් තමන්ගේ පොත්පත් ටික කොළ කැලි ටික අරගෙන යන දර්ශන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අන්තර්ජාලයේ ගියොත් 2007-8 වකවානුවේ ලීමන් බ්‍රදර්ස් කියලා කියන්නේ ලංකාවේ මුළු බැංකු පද්ධතියමට වඩා විශාල එකක්. එක ආයතනයක්. නමුත් වහලදා අද හවස වැඩ ඇරලා ගිය අයට බහුවදා උදේට වැඩට එන්න හම්බුනේ නැහැ. රෑම බැංකුව වැහුවා. Northern Rock කියලා කියන්නේ මම හිතන්නේ ස්කොට්ලන්තේ නැත්නම් අයර්ලන්තේ තිබිච්ච බැංකුවක්. ඒකත් ওই විදිහටම වැහිලා ගියා. මේ විදිහට ව්‍යාපාරික අර්බුද රටක බරපතල බලපෑමක් කරන්න පුළුවන්. අපි හිතනවා නෑ අපි එකකින් හරි ආරක්ෂා සහිතයි. මොකද අපි ඉන්නේ බැංකුවල, බැංකු කොහොමද දේරෙනවා කියලා. එහෙම දෙයක් නෑ. ඒ තරම් බරපතල තැනකට තල්ලු කරන්න. ශ්‍රී ලංකාවේ නියාමන ක්‍රියාවලිය දැඩි, ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි පරීක්ෂාවකින් කටයුතු කරන තත්ත්වයේ උඩ දැනට අපි ආරක්ෂා වෙලා ඉන්නවා. ඒ නිසා මේ තත්ත්ව මතුවෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාර අර්බුදයට ලක්වීම කියන පාඩම එතකොට වැදගත් වෙනවා මේ සැරේ. මොකද අපි දැන් මේ දෙවන අර්බුදයකට පහුගිය වසර එකහමාරක වගේ කාලය ඇතුළත අපි දෙවරක් බරපතල අර්බුද වලටම මුහුණ දුන්නා. 2019 අවුරුද්දේ අප්‍රේල් මාසයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයක බලපෑමෙන් රට මාස 6ක විතර බරපතල ගැටලුවකට මුහුණ දීලා යන්තම් ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙන්න හදනකොටම ඊට පස්සේ ගෝලීය වශයෙන් බලපාපු සෞඛ්‍ය තරණයක් හින්දා දැන් ඒ නැවත ගොඩ එන්න බැරුව තියලා දැන් ඔයගොල්ලෝ බැලුවොත් මේ අර්බුදය ව්‍යාපාරවල වරදක් නොවෙන්න පුළුවන්. නමුත් බාහිර පරිසරයෙන් ආපු වරදක්, බාහිර පරිසරයෙන් වෙච්ච බලපෑමක්. අපි ඒක ගැන සාකච්ඡා කළා. බාහිර පරිසරයෙන් සිදුවේ කිදී හැබැයි කවදාවත් අපි හිතුවේ නැහැ සෞඛ්‍ය හේතුවක් නිසා ව්‍යාපාර බිඳ වැටෙන්න පුළුවන් කියලා. එහෙම වෙලා තිනවා මේවර. එහෙම වුණාට පස්සේ අද වෙනකොට බැංකුවල ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන්නේ තියෙන ණය ප්‍රමාණය ආරක්ෂා කරගන්න. තියෙන ණයකරුවන් කොහොම හරි බොල් ණය බවට පත් නොවි ආරක්ෂා කරගන්න. ඒ නිසා පහුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විශාල සහන ප්‍රමාණයක් දෙනවා පද්ධතියට. ව්‍යාපාරවලට. සංචාරක කර්මාන්තේ, වෙනත් කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සෑම දෙනාටම සහන දෙන්නේ. ඇයි? මේ බිඳ වැටීම රටට බලපාන්න පුළුවන් නිසා. දැන් පළවෙනි මාර්තු මාසයේ දුන්න ණය සහන මේ COVID-19ට අදාළව දීපු ණය සහනවල නැවත ණය ගෙවීම ආරම්භ වෙනවා මේ සැප්තැම්බර් මාසයේ නැත්නම් ඔක්තෝබර් මාසයේ බොහෝ බැංකුවල. දැන් එතකොට ගැටලුවක් මතුවෙනවා. ඒ ව්‍යාපාර වලට ණය ගෙවන්න පුළුවන්ද? තවම ඒ අය ඒ අදාළ තත්ත්වයට පත් වෙලාද නැද්ද කියන ගැටලුව වෙනවා. එතකොට අපිට ලබන මේ මාසයේ නැත්නම් ලබන මාසයේ අපිට බලා ගන්න වෙනවා බැංකු නැවත වතාවක් තවත් සහන දෙන්න වෙයිද? එහෙම නැත්නම් සහන නොදීම නිසා බැංකු වලට ණය ගෙවන එක අඩු වෙයිද? එහෙම අඩු වෙලා බොල් ණය ප්‍රමාණය ඉහළ යයිද? ඉහළ ගියොත් බැංකු වලට මොන වගේ බලපෑමක් කරයිද කියන එක. නිසා 2020 අවසානයේ බැංකු වල ලංකාවේ බැංකු සහ මූල්‍ය පද්ධතියේ තියෙන ලාභදායීත්වය ඒගොල්ලන්ගේ මූල්‍ය හැකියාව සමහරට දැඩි බලපෑමකට ලක් වෙන්න ඉඩකඩ දැනටම තියෙනවා. මේක මේ අහම්බයක් වුණාට අහම්බෙන් සිද්ධ වුණාට ඒ අහම්බෙන් සිදු වුණු අපි අනපේක්ෂිත සිදුවීමෙන් පසුව හැබැයි ඊට පස්සේ වෙන කරුණු ගැන දැඩි අවධානයෙන් ඉන්න ඕන. මොකද මම පොඩ බය කරන්න බය වැඩි වෙන්නත් ඕන හින්දා සමහරවිට රැකියා හිමි වෙන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම බැංකු පද්ධතියේ ඒක එහෙම පිටිම අහක දාන්න බෑ. එහෙම වෙන්න ඉඩකඩ තියෙන්න පුළුවන්.
එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ටිකක් වෙලා අරගෙන ඒවා පැහැදිලි කරන්නේ මෙවර විභාගයේදී මේ ගැන අවධානය යොමු කරන්න. මොකද 2019 අප්‍රේල් මාසයේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධයෙන් 2019 සැප්තැම්බර් මාසයේ ඒ කියන්නේ අපි අවසාන වතාවට බැංකු මේ ඩිප්ලෝමා සම්බන්ධ තිබිච්ච විභාගයේදී සංවර්ධන මූල්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා. ඒකෙදි මේ ප්‍රශ්නය නිශ්චිතවම ත්‍රස්තවාදී අර්බුදයේ ත්‍රස්තවාදී ගැටලුව නිසා සංචාරක කර්මාන්තයට සිදුවෙච්ච බලපෑම මොකද්ද? ඒ බලපෑම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න ඉදිරිපත් වුනේ. එතකොට මෙවර ප්‍රශ්නයක් නැවත ඉදිරිපත් නොවේ කියලා කියන තහවුරුවක් දෙන්න බෑ. බොහෝ විට ඉඩකඩ තිබෙන්නේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න. ඒ බඳු ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරය ගැන අපි සාකච්ඡා කරමු. මොනවද ලියන්න ඕන කියලා. මේ දැනුම තමයි ඕන. මේ දැනුම ටික තමයි ඕන. මේ අපි ඉගෙන ගන්න ටික ඕන. හැබැයි දැන් ඊට පස්සේ කියන්න යන දේ ඊට පස්සේ කතා කරන දේ තව දුරටත් ඔයගලගේ දැනුම වැඩි කරනවා ප්‍රශ්නයකට උත්තර ලියන්න. මොකද අපි කොහොමද අර්බුදයෙන් ගලවගන්නේ? ගොඩ එන්නේ. මෙතෙක් කළා කතා කරේ අර්බුදයට පත් වෙන ආකාරය, පත් වෙන ප්‍රතිවිපාක. නමුත් දැන් අර්බුදයෙන් ගැලවෙන්න නම් අර්බුදයෙන් ගොඩ එන්න නම් මොකද්ද කරන්න ඕනේ කියන එක අපි ඊළඟට සාකච්ඡා කරනවා. මෙතෙක් කරපු දේවල් පිළිබඳව පැහැදිලි වුණාද? එහෙම නැත්නම් තව මොන හරි පැහැදිලි කිරීමක් අවශ්‍යද? මම නිතර උනන්දු කරනවා වෙනත් දැනුම එකතු කරගන්න, බාහිර දැනුම එකතු කරගන්න. ඔය අන්තර්ජාලයේ අනන්ත අප්‍රමාණ තොරතුරු තියනවා ගිහිල්ලා තෝරගන්න. ඒකින්ද ඒවා තොරතුරු බලන්න. ඔය මම කියපු ටික විතරක් බැලුවත් සෑහෙන දැනුමක් එනවා ඔයගලන්ට. එතකොට තේරෙනවා ව්‍යාපාර බිඳ වැටීම රටවල් වලට කොච්චර බරපතල ලෙස බලපාන්න පුළුවන්ද කියලා. තව එකක් අමතක වෙනවා මට. මෙන්න මේ East Asian currency crisis නැගෙනහිර ආසියානු මුදල් අර්බුදය නැත්නම් මූල්‍ය අර්බුදය පිළිබඳව currency crisis කියලා මේකට කියන්නේ. financial නෙමෙයි currency crisis කියලා කියන්නේ. ඒක සිද්ධ වුණේ 1997 වකවානුවේ. මේ පිළිබඳවත් සොයා බලන්න මේක මොකක්ද උනේ කියලා අන්තර්ජාලයේ ඔයගලන්ට මම නිතරම උනන්දු කරනවා. පොතක් වගේ කියවනවට වඩා අන්තර්ජාලයේ තියෙන වීඩියෝ, ඒ වීඩියෝ එකක් බලපුවාම ඒකෙදි පැහැදිලි කරන ආකාරය සහ ඔයගලන්ට මොකද උනේ කියන එක නිතර හරියට හොයාගන්න පුළුවන්. එතකොට ඒක අවබෝධයක් වැඩියෙන් ලැබෙනවා. එතකොට ඔය මම කියපු Great Depression, subprime mortgage crisis එක, ඊට පස්සේ Lehman Brothers වගේ ආයතන වලට සිදුවෙච්ච ප්‍රශ්නය, ඊළඟට East Asian currency crisis මේවා ගැන දැනුමක් එකතු කරගත්තට කිසි වරදක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අනාගතයේදී එහෙම ඒ දැනුමෙන් ඔයගොල්ලන්ට තව වැඩ කටයුතු කරනකොට පහසුවක් වෙනවා. ඇයි මේ කටයුතු මේ විදිහට සිද්ධ වෙන්නේ කියන එක. හොඳයි. දැන් අපි ආපහු ගියොත් එහෙම අපේ මෙතෙන්ට මේ අපි සංවර්ධන මූල්‍ය තුන්වෙනි පාඩම් ව්‍යාපෘති අධ්‍යයනයේ අපි බලාපොරොත්තු වෙච්ච දේ අර්බුදයට ලක්වීම ගැන කතා කරා. ඒ මොනවද කියලා කතා කරා. අර්බුදයට ලක් වෙන්න පුළුවන් සාධක මොනවද? බාහිරින් එන සාධක මොනවද? අභ්‍යන්තරයෙන්ම ලැබෙන සාධක මොනවද කියලා කතා කරා. ඒවා කොහොමද අඳුරගන්නේ කියලා කතා කරා. අර්බුදයට ලක් වූ ව්‍යාපෘතියක් පෙන්වුම් කරන ලක්ෂණ ගැන කතා කරා. එතෙන්දී අපි මේ ලක්ෂණ කොහෙද එන්නේ? භාණ්ඩවල එනවා, සේවාවල එනවා, කළමනාකරණ එනවා, ආදි වශයෙන් වෙන් වශයෙන් ඉගෙන ගත්තා. ණයදන ආයතනයකට අහිතකර ලෙස බලපාන්න පුළුවන් කොහොමද කියලා මම දැන් ටිකකට කලින් කතා කරා. රටකට බලපාන්න පුළුවන් කොහොමද කියලා අපි දැන් කතා කරා. එහෙනම් අපි කතා කරන්න ඉතුරු වෙලා තිබෙනවා අර්බුදයට ලක් වූ ව්‍යාපෘති නැත්නම් ගිලන් වූ ව්‍යාපෘති. මේ ගිලන් වූ කියන වචනේ නිතර පාවිච්චි කරන්න පුතේ. මොකද මේ වචනේ sick project කියන එක බොහෝ විට විභාගයේදී මේ වචනේ පාවිච්චි කරනවා. ඒකෙන් අදහස් කරන්නේ ගිලන් වෙලා කියන්නේ ව්‍යාපාරයේ අර්බුදයකට ලක් වෙලා කියන එක. ඒවා නගා සිටුවන්නේ, ඒවා නැවත යථා තත්ත්වයට පත් කරන්න මොනවද කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන එක ගැන අපි දැන් සාකච්ඡා කරන්න ඕන. ඒ සම්බන්ධයෙන් මම මේ ඔයගලන් නිබන්ධනයේ ලියන්න කරුණු රැස් කරලා ගත්තා. නමුත් මට මෙන්න මේ ආකාරයේ ටයිප් කරලා දාගන්න බැරි නිසා මම අතින් ලියපු එකම පාවිච්චි කරනවා අද. නමුත් මම ඔයගලන්ට ඒක ටයිප් කරලා ලබා දෙනවා. හරි, මේ තියෙන්නේ මම ඒ පිළිබඳව මේ අතින් ලියපු කරුණු පේනවද, අත්තකුරු පේනවද කියලා කියන්න පුතේ. මම ඒක කියවන්නම් කොහොමද කියවන්නම්. මට පේනවද කියලා විතරක් සහරු කරන්න. පේනවා. ඒ අත්තකුරු කියවන්න පුළුවන්ද? මගේ අකුරු හකුරු වගේද? එසේ හොඳයි. හරි.
හොඳයි මම අත්තකුරු තරගයකට ගිය හැකි මට හරි thank you right හොඳයි අපි බලමු ව්‍යාපෘති නගා සිටුවීම කියන කාරණාව කොහොමද අවබෝධ කරගන්නේ ඇයි ව්‍යාපෘතිය පර්බෝධයට ලක් වේවා නගා සිටවන්න වෙන්නේ දැන් මෙතන පුතේ මතක තියාගන්න මේ මම නැවත යනවා 1යි 2යි 3යි 4යි ටියුට් පහක් තියෙනවා මෙතන මම ටියුට් පහකට මේවා දෙන්නේ මේ කරුණු ටික හරියට තියෙන්න ඕනේ මේක විභාගයට කලින් එක සැරයක් හොඳට කියවලා ගියාම අපිට මතකයි ප්‍රධාන කරුණු ටික මම එදත් කිව්වා ප්‍රධාන කරුණු මතක තියාගෙන යන්න සම්පූර්ණ ටියුට් එක කටපාඩම් කරන්න යන්න එපා ප්‍රධාන කරුණු අවබෝධයෙන් කියවලා ඒ අවබෝධය අරන් ගිහලා විභාගයේදී ප්‍රශ්නයකට උත්තර ලියන්න. එහෙම නැතුව විභාගයේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. සම්පූර්ණයෙන් ওই තියෙන කරුණු ටික පෙළ ගස්සන්න. ඔය දැනුම එතෙන්දී පාවිච්චි කරන්න. හරි. ඒ අදහසින් ව්‍යාපෘති යලි නගා සිටුවීම කියන කාරණාව සාකච්ඡා කරමු. ඒකේ පළවෙනිට කියන අර්බුදයට ලක් වූ ව්‍යාපෘති යලි නගා සිටුවීමේ වගකීම දරන පාර්ශව කරුවා හුදෙක් ව්‍යාපෘතියේ හිමිකරුවා පමණක් නොවේ. බිස්නස් එකේ අයිති මිනිස්සයාට විතරක් නෙවෙයි එහෙම බිස්නස් එක අර්බුදෙට ගියාම ඒකෙන් ගොඩ ගන්න තියෙන වගකීම හුදෙක් එයාට විතරක් යන්නේ නැහැ. එහෙම තනියම එයාට විතරක් පවර්ලා අනිත් අයට ගැලවෙන්න බෑ. ඒකයි මේ කියන්නේ. බිස්නස් කාර්යය විතරක් දැන් මේ වෙලාවේ බලන්න. දැන් මේ අපි ගත කරන කාල සීමාව තුළ කිසි සේවාවල හිමිකරුවා නෙවෙයි වරදකරුවා. නමුත් අපි යාට විතරක් එක පවර්ලක් පැත්තකට ඒකයි රාජ්‍යය එහෙම නොකළේ. රජය බැංකු වලට බලහත්කාරයෙන් කිව්වා නෑ සහන දෙන්න ඕන. මූල්‍ය ආයතනවලට කව සහන දෙන්න ඕන. ඇයි මේක හුදෙක් ඔහුගේ හෝ ඇයගේ වගකීම පමණක් නොවන නිසා. ව්‍යාපෘතික අර්බුදයට ව්‍යාපෘතික අර්බුදය එම ව්‍යාපෘතියට එහි සේවකයන්ට සැපයුම්කරුවන්ට ගනුදෙනුකරුවන්ට අමතරව මුළු ආර්ථිකයටම බලපෑම් කිරීමට සමත් වෙනවා. අපි ඒක සාකච්ඡා කළා. ව්‍යාපෘතියට මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. සේවකයන්ට රැකියා හිමි වෙනවා, ආදායම් මාර්ග හිමි වෙනවා. සැපයුම්කරුවන්ට ගෙවීම් නැති වෙලා යනවා, සැපයුම් කරන්න තැනක් නැති වෙනවා. ගනුදෙනුකරුවන්ට භාණ්ඩ සේවා මිලදී ගන්න තැනක් නැති වෙලා සමහරවිට භාණ්ඩ වලට ගෙවා තිබුණා නම් ඒ භාණ්ඩ නොලැබී යන්න පුළුවන්. ඊට අමතරව රටේ ආර්ථිකයට අපි කලින් සාකච්ඡා කරා. එබැවින් අර්බුදයට ලක් වූ ව්‍යාපෘති යලි නගා සිටුවීම ආර්ථිකයේ බලපෑමට ලක්වන සියලු පාර්ශ්ව සතු වගකීමක් බව අවධාරණය කළ යුතුයි. ඒ නිසා මේකේ වගකීම හැමෝටම පැවරෙනවා. ආර්ථිකයේ ඉන්න සේරම බලපෑමට ලක් වෙනවා. ඒගොල්ලන්ට කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා. ස්ටේක් හෝල්ඩර්ස් හැමෝටම මේකේ වගකීමේ කොටසක් පැවරෙනවා. ඒ අනුව සලකන විට එම පාර්ශවකරුවන් පහත සටහන අවුරු පෙන්වා දී හැකියි. කවුද මේ බලපෑමට ලක් වෙන පාර්ශව කියලා මෙන්න මෙහෙම සටහනක් මම පෙන්නනවා. කවුද ඉන්නේ? අර්බුදය වන නිසා වන බලපෑමේ මෙන්න මෙතන අයිතිකරුවෝ ඉන්නවා. සේවක ප්‍රජාව ඉන්නවා. සැපයුම්කරුවෝ ඉන්නවා. ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඒ කියන්නේ ගැනුම්කරුවෝ ඉන්නවා. සුපරීක්ෂණ ආයතන මේ අර්බුදයේ මේ කර්මාන්තයේ බලා ගන්න ආයතන සුපරීක්ෂණය කරන විවිධ ආයතන තියෙනවා ලංකාවේ. ඒ ආයතන වලට බලපානවා. රාජ්‍ය සහ නීති සම්පාදකයන්. ඒ කියන්නේ මුළු මහත් රජයටමත් නීති සම්පාදනය කරන ආයතන වලටත් බලපානවා. තරගකාරී අනෙකුත් ආයතන වලට බලපානවා. එක බැංකුවක් කඩා වැටුණොත් අනිත් බැංකුව වලට බලපෑමක් වෙනවා. ඒ කියන්නේ අර්බුදයට ලක්වීමෙන් එක්කෙනෙකුට ගුණා කියලා අනිත් කෙනාට ගැලවෙන්න බෑ. ඒක බැංකුවකට විතරක් නෙමෙයි වෙනත් ඕනම ආයතනයකට පොදුයි. ඊළඟට බැංකු සහ ණය දෙන ආයතන වලට බලපානවා. ඒක අපි සාකච්ඡා කරනවා. ණය කරුවන්ට බලපානවා. අර්බුදයට ව්‍යාපෘතියක් ලක්වීමෙන් ඒ ව්‍යාපෘතියට ණය වෙලා ඉන්න අය. ඒ කියන්නේ ව්‍යාපෘතියෙන් ණය ගත්ත අයට අපි හිතන හොඳයි තත්ත්වය කියලා නෑ. එහෙම වෙන්නේ නෑ. ඒ අයටත් ගැටලු මතුවෙනවා. මොකද අර්බුදයක් තුල ඒ අය අනිත් අයට වඩා පීඩනයට ලක් වෙනවා. මොකද ණය ගෙවන්න වෙනවා. වේගයෙන් ණය ගෙවන්න කියන්න වෙන්න පුළුවන්. බලහත්කාරයෙන් ණය අය කර ගන්න යන්න පුළුවන්. එතකොට ඒ පීඩනයත් ඕනේ. ඊළඟට ණය හිමියන්. ඒ කියන්නේ ඒ ව්‍යාපාරයට ණය දීපු අය. එයාට අනිවාර්යෙන් බලපෑමක් ලක් වෙනවා. මොකද එයාගේ මුදල් ආපසු ලැබෙන්නේ නැතිකොට. එතකොට මම මෙතන මේ සටහනේ තව මීට වඩා පුළුල් කරන්න පුළුවන්. ඊටත් වඩා පුළුල් කරන්න. විදේශීය රටවලට වෙන්න පුළුවන් දෝ. මේ හැබැයි මේ එකයි මෙතන ඉන්නවා 1 2 3 4 5 6 7 8 9 10ක් ඉන්නවා. අපි සරලව දැක්කොත් ව්‍යාපෘතියක් අර්බුදයට ලක්වීමෙන්
පාර්ශව සම්බන්ධිත පාර්ශව නැත්තම් බලපෑමට ලක් වන පාර්ශව ස්ටේක් හෝල්ඩර්ස්ලා 10 දෙනෙක් පෙනෙන්න ඉන්නවා මෙතන. දැනටම පේන්නේ ඉන්නවා. එහෙනම් මේ හැම කෙනෙකුටම මේ ව්‍යාපාරයේ ගොඩනැගීම සම්බන්ධයෙන් නැවත පැවති තත්ත්වයට ළඟා වීමට උදව් වෙන්න නැත්තම් ඒ වෙනුවෙන් කැප වෙන්න වගකීමක් එයාට තිබෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ණය ලබා දෙන ආයතනයක් ණය ලබා දුන් ව්‍යාපෘති අසාර්ථක වී නම් එමගින් ණය ලබා දුන් ආයතනයත් අර්බුදයට ලක් විය හැකි බව පැහැදිලි. අපි ඒක සාකච්ඡා කරා. එහෙත් ණය ලබාගත් පාර්ශව ණය ආපසු ගෙවා එම අර්බුදයෙන් ණය ලබා දුන් ආයතනයේ ගලවා ගැනීම ගණීයේ සිටීම ප්‍රායෝගික නැහැ. ණයගත් අය ආපහු ණය ඉක්මනට ගෙවලා අනේ මේ ව්‍යාපාරේ බිඳ වැටිලා මං එයාගේ ණයක් අරන් තියනවා මං එයාගේ ණයට බඩු අරන් තියනවා භාණ්ඩ සේවා මිලදී අරන් තියනවා ඒ නිසා වහාම මගේ ණය ගෙවන්න ඕන කියලා හිතයි කියලා හිතන එක එහෙම හිතනවා කියන එක ප්‍රායෝගික නැහැ. එනමුත් වැදගත් කාරණය වන්නේ පාරිභෝගිකයා බෙහෙවින් සංවේදී භාණ්ඩ හා සේවා වෙළඳපොළ තත්ත්වයන් වල පාරිභෝගිකයා සංවේදී නම් වෙළඳපොළට එකිනෙක තරඟ කරන ආයතන එක්තරඟකරුවෙකුගේ බිඳ වැටීමකදී තමන්ද අර්බුදයට ලක්විය හැකි බව වටහා ගන්න. පාරිභෝගිකයා සංවේදී නම් භාණ්ඩයට හෝ සේවාවට හොඳම උදාහරණය බැංකු සම්මූල්‍යය. අපි හරි සංවේදී තමන්ගේ මුදල් ටිකට තැන්පතුකරුවෝ සංවේදී තැන්පතු වලට. අපි ඉන්නේ සංවේදී වෙළඳපොළ. එහෙම එකක එක්කෙනෙක් බිම වැටුනොත් එක්කෙනෙක් කඩා වැටුනොත් ඒක අනිත් මුළු හැමෝටම බලපාන්න පුළුවන් බව තෝරාගත යුතුයි. ඒක නිසා තමයි මෙතන අර සටහනේ තරඟකාරී ආයතන කියලාත් සඳහන් කළේ හේතුවක් ඇතුව. ඊට පස්සේ අර්බුදයකට මුහුණ දුන් විට ඒ සඳහා මුලින්ම ක්‍රියාකාරක ගත යුත්තේ ව්‍යාපෘති හිමිකරුවන්. ඒ ගැන ගැටලුවක්. ව්‍යාපාරයක් අර්බුදයට යනවා නම් ඒ ගැන පළවෙනියටම ක්‍රියාත්මක වෙන්න ඕන අයිතිකාරයෝ. ඒ මොනවද කළ යුත්තේ? ඒ අනුව හිමිකරුවන් විසින් අර්බුදයෙන් ගැලවීමට ගත යුතු ක්‍රියාමාර්ග නම් 1. මූලික හේතුව සොයා බලා අර්බුදයට බලපෑ සාධක වෙන්වෙන්ව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරන්න. මොකක්ද හේතුව කියන එක පැහැදිලිව තෝරගන්න. මේ අද තත්ත්වය ගත්තොත් අර්බුදයට හේතුව COVID-19 වසංගතය. මොකක්ද එකෙන් වුණේ? වෙළඳපොළ තත්ත්වයන් වෙනස් වුණා. භාණ්ඩ සේවා නිෂ්පාදනය කරගන්න බැරුව ගියා. පාරිභෝගිකයෝ භාණ්ඩ ගන්න එක නැවැත්තුවා. හැමෝටම වුණාද? නෑ, හැමෝටම වුණේ නෑ. අත්‍යවශ්‍ය සිල්ලර භාණ්ඩ විකුණන කට්ටියට එහෙම ගැටලුවක් මතුවන්නේ නෑ. ඖෂධ වෙළඳාමට එහෙම ගැටලුවක් මතුවන්නේ නෑ. පෞද්ගලික රෝහල් වලට බලපෑමක් ලක්ුන්නේ නෑ කියලා තමයි මමත් හිතාන හිටියේ. නමුත් පසුගිය සතියේ මම එහෙම තේරුම් ගත්තා නෑ. පෞද්ගලික රෝහල් මේ වෙනකොට බලපෑමට ලක් වෙලා. හේතුව මේ වෙනකොට සාමාන්‍ය මිනිස්සු පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා යන ප්‍රමාණය සෑහෙන්න පහළ ගියා. මොකද ඒ කැමති නෑ රෝහලක නවතින්න. රෝහලකට බෙහෙත් ගන්න යන්න. හේතුව COVID-19 වසංගතය. ඒ වැඩි විශ්වාසය තියෙනවා රාජ්‍ය සෞඛ්‍ය සේවයට. මොකද එයා හිතනවා මේ වෙලාවේ මම මගේ ආරක්ෂාව සඳහා එතෙන්ට යන්න ඕනේ. කවුද අර්බුදයට ලක් වෙලා තියෙන්නේ? අපි නොහිතන අය. එතකොට මූලික හේතුව සොයා බලන්න ඕන අන්නේ විදිය. ගැඹුරින් සොයා බලන්න ඕනේ ඇයි මොකද වුනේ කියලා. ඒවා අධ්‍යයනය කළ යුතුයි. පෞද්ගලික රෝහලක් සමහරට හිතන්නේ නැති මේක අසනීපයක් එහෙනම් අපිටත් බිස්නස් හම්බ වෙයි. නෑ, එහෙම වුණේ නෑ. ඒක ඒ තත්ත්වයට ගත්තේ නෑ. එයාට සමහරලාට මිනිස්සු වෙනදට වඩා දැන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා. දැන් මිනිස්සු අපේ රටේ දැනටමත් කතා බහක් තියෙනවා සෙම්ප්‍රතිසියා වගේ සාමාන්‍ය වෛරස් රෝග හැදෙන්නේ නැහැ මිනිස්සුන්ට. හේතුව මිනිස්සු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරනවා. අත හොදනවා. මුඛ ආවරණ පළදිනවා. වෙනදට වඩා බාහිර පරිසරයත් එක්ක ගැටෙනකොට වෙනදට වඩා ආරක්ෂා සහිතව ඉන්නවා. මේක නිසා සාමාන්‍ය තත්ත්වයට අපි හිතන දේ සිදු වෙලා නැහැ. එතකොට ඒවා වෙන වෙනම අන්හිම තෝරාගත යුතු තත්ත්වයක් වෙළඳපොලේ මතුවෙනවා අර්බුදයකදී. ඒ හේතු අවම කිරීමට, යාමනය කිරීමට හෝ මුලින් උපුටා දැමීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම හිමිකරු සතු වගකීමක්. ව්‍යාපාරයට බලපෑමට ලක් වෙලා තියෙන්නේ මොන හේතුවද? ඒවා අවම කරන්න පුළුවන්. මේ වෙලාවේ කරන්න පුළුවන් අවම කරගන්න. යාමනය කරන්න පුළුවන්. නැත්තම් සමහර හේතු තියෙනවා සම්පූර්ණයෙන් ඉවත් කරන්න පුළුවන්.
අර්බුදයට හේතුව සේවකයෙක් නම් සේවකයා ඉවත් කිරීම සමහරවිට උත්තරේ වෙන්න පුළුවන්. එහෙමනම් අන්න ඒ සැලසුම සකස් කිරීමේ වගකීම පැවරෙන්නේ මුලින්ම හිමිකරුවන්ට. නැත්තම් අපි කියනවා නම් අපේ පැත්තෙන් ගත්තොත් අපි බැංකුව පැත්තෙන් හිතුවොත් එහෙම ඒ අපේ ගනුදෙනු කරුවා නැත්නම් අපිත් එක්ක ගනුදෙනු කරන ව්‍යාපාරයේ හිමිකරුවා. ඊට පස්සේ කියනවා සමහර ලාභදායී නොවන හෝ පවත්වාගෙන යාම නිසා සාර්ථකත්වයට පත් නොවන නිෂ්පාදන හෝ සේවා අංශ ප්‍රාමාණික වශයෙන් අවම කිරීම හෝ නිෂ්පාදනයෙන් එහෙම නැත්නම් සැපයීමෙන් ඉවත් වීම හෝ වැදගත් පියවරක්. මොකද්ද මේ කියන්නේ? අර්බුදයට ලක් වෙලා ඉන්නවා නම් අපි පවත්වාගෙන යන ඒකක අංශ විවිධ ප්‍රේවා තියෙන්න පුළුවන්. ඒවායින් සමහර ඒවා ලාභදායී නෑ. සමහර ඒවා පවත්වාගෙන ගියාට සාර්ථක වෙන්නේ නෑ. එහෙමනම් ඒවා එක්කෝ ප්‍රමාණයෙන් කුඩා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා අයින් කරන්න. මොකද අපි ඉන්නේ ව්‍යාපාරේ ඉන්නේ අර්බුදයක නම් අර්බුදයට දායක වෙන ඒවා තවදුරටත් පවත්වාගෙන යාම නෙවෙයි සිදුවිය යුත්තේ. ඒකට හිමිකාරයෝ එකතු වෙන්නට හිමිකාරයා යොමු වෙන්න ඕනේ. ඒකට උදාහරණයක් දීලා තිනවා. යුනිලිවර් ආයතනයේ වෝල්ස් අයිස්ක්‍රීම් වලින් ඉවත් වී. යුනිලිවර් ආයතනය තමයි ලංකාවට වෝල්ස් කියන අයිස්ක්‍රීම් වර්ගය ලංකාවට හඳුන්වලා දුන්නේ. නමුත් ඒක අර්බුදයකට ලක් වුණා. අර්බුදයට ලක් වුණායින් පස්සේ එයා දිගින් දිගට මේ අර්බුදයෙන් ගොඩ යන්න මේ ව්‍යාපාරය සාර්ථක කරන්න උත්සාහ කරාට වෙන්නේ නැති නිසා එයා කරේ වහාම ඒකෙන් ඉවත් වුණා. මොකද ඒ අර්බුදය ව්‍යාපාරයේ අනිත් කොටස් වලට දැඩි බලපෑමක් එල්ල කරන්න පුළුවන් නිසා. එහෙනම් මොකද කරන්න ඕන? අර්බුදයේදී අපි සොයා බලන්න ඕන අපේ අංශ සහ ඒකක දෙපාර්තමේන්තු හරියට වැඩ කරනවාද එහෙම වෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඒක බලපෑම අවම කරන්න අපි ක්‍රියාමාර්ග ගන්න ඕන. ඉතින් සමහර වෙලාවට ඒකකයක් වසා දමන්න වෙන්නත් ඉඩකඩ තියෙනවා. මම කියන කරුණු තේරෙනවද? මම කියන කරුණු තේරෙනවද? මම කියාගෙන යනවා කරුණු ටිකක් ඒවා තේරෙනවද ඔයගොල්ලන්ට? මම මේ පොඩි ටික හිමීට පැහැදිලි කරන්න ඒකයි. මොකද මේ අවබෝධය අවශ්‍යයි පුතේ ඔයගොල්ලන්ට. මේක විභාග ලියන්නත් ඕන. ඊට පස්සේ සාමාන්‍ය බැංකුවේ රස්සාව කරන්නත් ඕක ඕන. හරි පැහැදිලි වෙනවද කොහොමද? කට්ටිය තහවුරු කරන්න ඕන තමන්ට මම මේ කියන කරුණු පැහැදිලි. අද පන්තියේ දරුවෝ ඉන්නවා 12ක් විතර ඉන්නවා. හොඳයි. හොඳ තත්ත්වයක් එක. අපි ඉස්සරහට යමු. ඊළඟට සාකා ජාලයන් පිළිබඳ යලි සලකා බලා ප්‍රාමාණික ලෙස අවම කිරීම මගින් වියදම් පාලනය කරගත හැකියි. ශාකා තියෙනවා නම් ඒවා අඩු කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. බිස්නස් එක අවුල් වෙලා තියෙනවා. ව්‍යාපාරය අවුලකට පත් වෙලා තියෙනවා. දැන් ශාකා අවශ්‍ය නැත්නම් ඉවත් කරන්න ඕනේ. අලාභ ලබනවා නම් ඒවා වහලා දාන එකත් හොඳයි. මොකද අලාභ ලබන තැන ටිකටම පවත්වාගෙන යාම අර්බුදයක ඉන්න බිස්නස් එකකට හොඳ නැහැ. නමුත් අර්බුදයක් නැතුව ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයකට සමහර ශාඛාවක් අලාභ බට උනත් දිගටම කරගෙන යන එක ලාභ දීර්ඝකාලීන හොඳ වෙන්න පුළුවන්. නමුත් අර්බුදයක ඉන්නකොට එහෙම ලාභ ලබන්නේ නැති ඒකක නැත්නම් අලාභයකට හේතු වන ඒකක ශාඛා වගේ ඒවා නවතා දැමීම වඩා හොඳ වෙන්න පුළුවන්. මේවා හිමිකරුවා විසින් ගත යුතු ක්‍රියාමාර්ග. ඊළඟට සේවක ප්‍රජාව සංඛ්‍යාත්මකව තක්සේරු කර. ඒ කියන්නේ කොච්චර ඉන්නවද කියලා හරියටම ගණන් බලලා භාණ්ඩ හා සේවා වල ප්‍රාමාණික හෝ ගුණාත්මක හෝ අවම කිරීමකින් තොරව සේවක සංඛ්‍යාව ප්‍රශස්ත මට්ටමක් දක්වා අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අර්බුදයක ඉන්නකොට සේවක මණ්ඩලය කියන වියදම පුළුවන් තරම් අඩු කරන්න. හැකිතාක් ප්‍රශස්ත මට්ටමේ පමණක් පවත්වා ගත යුතුයි. ඒකදී අපි ඉස්සෙල්ලා මේ කවුද කියන එක හරියට අවබෝධ කරගෙන ඒ අවබෝධය මත භාණ්ඩයට හෝ සේවාවට හානියක් නොවන විදිහට අඩු කරන්න උත්සාහ කරන්න. එහෙම නැතුව අර්බුදයේ ඉන්න වෙලාවට සේවකයෝ වියදමක් කියලා හිතලා සේවකයන් ඔක්කොම ගෙදර යවන එක නෙවෙයි සාර්ථකත්වය. මොකද එහෙම සේවකයෝ සමහරලාට අත්‍යවශ්‍යයි. මේ අර්බුදයෙන් ගොඩ එන්නටත් සේවකයෝ අවශ්‍යයි. ඒ නිසා ඒක ඉතා පරිස්සමින් කළ යුතුයි කියන එකයි මේ අදහස. රයිට්? මේ පවතින කාලෙත් සමහර ආයතන එමෙදි තීන්දුව ගන්නවා. සමහර ආයතන කියනවා නෑ සේවකයෝ කවුරුත් කප්පාදු කරන්නේ නෑ. හැබැයි අපි ඒගොල්ලන්ගේ ගෙවීම් පහල හෙලනවා. මොකද හේතුව අපිට මුදල් පිළිබඳ ගැටලුවක් තියෙනවා. සේවකයෝ එලවන්නේ, සේවකයෝ ගෙදර යවන්නේ.
හොඳ උදාහරණයක් MS ආයතනය ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකා ගුවන් සේවය ඒගොල්ලෝ සේවකයෝ එළවලා නැහැ සේවකයෝ අහක දාලා නැහැ නමුත් ඒ අය නම් සේවකයෙක් විදිහට ඉන්නවා සමහරලාට වැටුප් වලින් කොටසක් ගෙවන්න වෙන්නේ නැහැ ඇයි මේ වෙලාවේ අර්බුදයෙන් කොටින් විතරයි උත්සාහ කරන්නේ නමුත් මේ සේවකයෝ අනාගතයේ ව්‍යාපාරයට නැවත අවශ්‍ය වෙන නිසා අන්න ඒ වගේ නිවැරදි තක්සේරුවක් ගත යුතුයි සේවකයන්ගේ ගුණාත්මක බව හා ඵලදායීතාවයේ ඉහළ ගෙන යනවස් පුහුණු හා සංවර්ධන කටයුතු සංවිධානය කිරීම මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් අර්බුදයක ඉන්නකොට මොකටද සේවකයෝ පුහුණු කරන්නේ සේවකයෝ සංවර්ධනය කරන්නේ අර්බුදයකදී සේවකයෝ ඊටාම වැදගත් වැඩ කොටසක් කරනවා ඒ අයව ඊටාම හොඳ ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත යුතු අර්බුද කාලයක ඒ අයගෙන් හොඳම සේවාව හොඳම නිෂ්පාදනය ලබා ගන්න නම් ඒ අය හොඳ පුහුණු මට්ටමක හොඳ සංවර්ධිත මට්ටමක තවත්වාගෙන යන්න මොකද මේ වගේ කාලයකදී සේවකයන්ගේ මානසිකත්වය පහළ වැටෙනවා එතකොට ඒ අය තමන්ගේ උපරිම දායකත්වයේ ආයතනයේ නොදී ඉන්න පුළුවන් ඒ වෙලාවට ඒ අයව මේ මට්ටමේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සංවර්ධන කටයුතු සිදු වේ යුතුයි කෙනෙකුට හිතෙන්න පුළුවන් බිස්නස් එකක් වැටෙන වෙලාවට මේ සේවකයෝ ගැන බල ඉන්න වෙලාවක් නැහැ බැංකුවක් අප්සෙට් දැන් හොඳටම හොඳ නරකයි දැන් මේ සේවකයෝගේ මේ මොනවද කරන්නේ කියලා බල ඉන්න එක නෙවෙයි කරන්නේ ඒක නෙවෙයි නුවණට හුරු තත්ත්වය ඒ අයව සේවයේ මට්ටම පවත්වාගෙන ගුණාත්මක සහ ඵලදායීතාවය ඉහළ ගෙනියන්න පුළුවන් දේවලුත් ඒ අතරේ කළ යුතුයි එහෙම තමයි හිමිකාරයෝ හිතන්නට ඕන ඊළඟට පුළුල් එකඟතාවයකින් හා පිළිගැනීමකින් යුතුව සේවක වියදම් එහෙම නැත්නම් පඩි නඩි හැකිතාක් අවම මට්ටමකට ගෙනීම මම කලින් කියපු කාරණා උදාහරණයකට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ අයගේ සේවකයොත් සමග සාකච්ඡා කළා ගුවන් ගමන් සිද්ධ වෙන්නේ නැහැ ආදායම සම්පූර්ණයෙන්ම වගේ ආවිහිර වෙලා තියෙන්නේ මේ වෙලාවේ ආදායම ලබා ගන්න වෙනත් තියෙන අවස්ථා ප්‍රමාණය හරිම අඩුයි භාණ්ඩ ප්‍රවාහණය නැත්නම් වෙනත් රටවල ඉන්න සේවක අපේ රටේ ශ්‍රමිකයෝ ගෙන්න ගන්න වගේ සේවා විතරයි ඉතුරුලා තියෙන්නේ එහෙම තත්ත්වයක් උඩ සේවය පවත්වා රැකියාව ආරක්ෂා කරගනිමින් වියදම් අඩු කරන්න ඒගොල්ලෝ එකඟතාවලට ඇවිල්ලා තියෙනවා සමහරලාට එකඟතාවයේ ටිකක් අපහසුයෙන් ළඟා කරගන්න ඇති නමුත් ඒකගතාවය මත තමයි ක්‍රියාත්මක වෙන්නේ ඉදිරියට MS ආයතනය ගත්තොත් ඒගොල්ලෝ කරලා තියෙන්නේ එහෙමයි සමහර සේවකයන්ගේ පඩි නඩි 60ක් දක්වා අඩු කරලා තියෙනවා 60කින් අඩු කරලා තියෙනවා ඒක පුළුල් එකගතාවයක් උදාහරණයකට 2007-8 වකවානුවේදී ගෝලීය ආර්ථික අවපාතයක් ආවා ඒකට දැඩි බලපෑමකට ලක් වුණේ යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදය සහ නැගෙනහිර ආසියානු රටවල් ඒ වෙලාවේ බටහිර රටවල් වල පාරිභෝගිකයා තමන් භුක්ති විඳින භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු කළා. මොකද හේතුව ඒ රටවල් වල ආර්ථිකය අවුරුද්දට ගිහිල්ලා තිබුණා. ඒ අය ඇඟලුම් නිෂ්පාදන මිලදී ගැනීම අඩු කළා. සමහර කෙනෙක් තමන් නිෂ්පාදන වසරකට උදාහරණයකට 2ක් මිලදී ගන්නවා නම් ඒ අය ඒ මිලදී ගන්න ප්‍රමාණය 1කට අඩු කරා. ඒකෙන් සිද්ධ වෙන්නේ විකුණුම් 50%කින් අඩු වෙනවා. විකුණුම් 50%කින් අඩු වුණාම කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි වෙනවා. යුරෝපයට ඇමරිකා එක්සත් ජනපදයේ ඇඟලුම් අපනයනය කරන රටක් හැටියට ශ්‍රී ලංකාවේ කර්මාන්ත වලටත් ඇඟලුම් වෙළඳාම 50%කට වැඩිය පහළ ගියා. ඒ වෙලාවේ MS ආයතනයේ මම ප්‍රායෝගිකව දැක්කා ඒක සිද්ධ වෙන හැටි. MS ආයතනය තමන්ගේ සේවකයන් සමග පුළුල් එකඟතාවයකට ආවා. දැන් අර්බුදයකට යමින් ඉන්නේ. අපි අර්බුදයෙන් ගැලවෙන්න නම් අපි එකතු වෙලා කටයුතු කළ යුතුයි. ඒ නිසාවෙන් අපි එකඟ වෙමු අපේ ගෙවීම අඩු කරගෙන අපි ව්‍යාපාරය පවත්වාගෙන යන් ඊට පස්සේ අර්බුදයෙන් අපි ගැලවිලා අපි යම් කිසි සාර්ථකත්වයක් ළඟා කරගත්තේ යම් දිනකද එදාට අපි නැවත අර අපිට නොලැබී ගිය ආදායම නැත්නම් අපි නොලැබී ගිය වරප්‍රසාද නැවත ගන්න පුළුවන්ද එහෙම නැත්නම් පහුගිය තිබිච්ච මට්ටමටම වරප්‍රසාද වැඩි කරගන්න පුළුවන්ද කියන පුළුල් එකඟතාවයකට පැමිණියා. ඒක සාමාන්‍යයෙන් අපිට ටිකක් හිතා ගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද බැංකු ක්ෂේත්‍රයේ වගේ ක්ෂේත්‍රයක ඒ බඳු පුළුල් එකඟතාවයකට එන්න පුළුවන්ද කියන එක. හිතමු උදාහරණයකට එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් ගැටලුවකට මැදි වෙලා එහෙම බැංකු සහ මූල්‍ය ආයතන අර්බුදයකට ලක් වෙන වෙලාවක මේ රටේ
50,000ක විතර බැංකු සේවකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට මේ පුළුල් එකතාවට යන්න පුළුවන්. එහෙම කරන්න හැකියාවක් තියෙනවද? අන්න ඒ මැදිහත් වීම හිමිකරුවන් විසින් කළ යුතුයි. ඒ අයගේ වගකීමක්. ඒකට කාර්මික සාමය සම්බන්ධතා මේවා අතිශයින් වැදගත්. එහෙම ව්‍යාපෘති විසින් කරලා තියෙනවා. ඒක ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා. ඒ නිසා මේක කළ යුතු හා කළ හැකි එකක් බව පේන්න තියෙනවා. ඊළඟට ව්‍යාපෘතියේ අනෙකුත් වියදම් සියල්ලද වෙන වෙනම අධ්‍යයනය කොට අත්‍යවශ්‍ය නොවන වියදම් අවම කිරීම. ව්‍යාපාරයක් අර්බුදයට යනවා නම් ඒ ව්‍යාපෘතියේ තියෙන වියදම් අධ්‍යයනය කරලා එතන තියෙන්න පුළුවන් මෙතෙක් අපි දරපු වියදම් සමහර ඒවා මේ වෙන විට අවශ්‍ය නොවන. එහෙම නැත්නම් මේ වෙන විට අඩු කළ හැකි. අපි ඒවා පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව ඒ අවම කිරීමට යොමු වෙන්න ඕන. මම උදාහරණයක් කියන්න. එක්තරා අවස්ථාවක මම බලන්න ගියා ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය ලංකාවට ආනයනය කරලා විකුණනවා විදුලි ජනක යන්ත්‍ර ජෙනරේටර්ස්. ඒ ආයතනය ටික දවසක් යනකොට අර්බුදකාරී බව පේන්න ලක්ෂණ තිබුණා. ඊට පස්සේ බැංකුව හැටියට අපි ඉදිරිපත් වෙලා ගිහින් බැලුවා මොකද්ද මේ කියලා. බලනකොට ව්‍යාපාරයේ වියදම් අධික බව, ව්‍යාපාරයට සැලසුමක් නැති බව ආදී දේවල් පේන්න ගත්තා. ඊට පස්සේ තවදුරටත් හොයනකොට තේරුම් ගත්තා ව්‍යාපෘතිය දැන් අර්බුදයට පත් වෙමින් යනවා. විකුණුම් පිළිබඳ ගැටලු තියෙනවා. අලවියෙන් පසු සේවා පිළිබඳ ගැටලුව තියෙනවා. නමුත් විකුණන භාණ්ඩයේ ගුණාත්මය නිහළයි. විකුණන භාණ්ඩයේ ගුණාත්මය නිහළ හොඳ විදුලි ජනක යන්ත්‍රයක් විකුණනවා. එයයි විකුණන එයගෙන් භාණ්ඩ මිලදී ගන්නා ගනුදෙනු කරුවොත් වෙළඳපොලේ හොඳ මට්ටමක ඉන්න ආයතන තමයි යාගෙන් මිලදී ගන්න. ඒ නිසා ගැටලුවක් නැහැ වෙළඳපොළ සම්බන්ධයෙන්. ඇති වෙලා තියෙන අර්බුදය කොහෙද කියන එක හොයා බලපුවාම මේ ව්‍යාපාරයේ පියා විසින් ආරම්භ කරපු ව්‍යාපාරය ඊට පස්සේ ඊළඟ පරම්පරාවේ අය ඒ ව්‍යාපාරය කළමනාකරණය කරනකොට විදුලි ජනක යන්ත්‍ර ආනයනය කරලා විකුණනවා. ඊට පස්සේ වට අලවියෙන් පසු සේවා සපයනවා, අලුත් වැඩියක් කටයුතු කරනවා. සේවා සපයන ආයතනයක් නම් ඒ ආයතන අනවශ්‍ය වන අවශ්‍ය නොවන ඉහළ පෙළේ කාර්යාල ඉහළ පෙළේ කාර්යාල ස්ථාන හදාගෙන හිටියා. ඔය දෙවෙනි පරම්පරාවට ව්‍යාපාරය පිළිබඳ වැඩි අවබෝධයක් නැති අය කරේ ජෙනරේටර් විකුණන තැනක වෙනම ගොඩනැගිල්ලක් කුලියට අරගෙන ඒක එතන වෙනම කාර්යාලයක් පවත්වාගෙන ගියා. ඒක ව්‍යාපාරයට අත්‍යවශ්‍ය නොවන කාරණා. මේ කාරණාව අධ්‍යයනය කරලා ඒක දැනගත්තට පස්සේ අපි ව්‍යාපාරයට යෝජනා කරාට වඩා එතන විධානයක් විදිහට නිකුත් කළා. මේ අනවශ්‍ය වියදම ඉවත් කළ යුතුයි. ඒ කාර්යාලයෙන් ඉවත් වෙන්න ඕන. ඒකේ තියෙන අනවශ්‍ය බාහිර පෙනුම විතරක් ගන්න ගෙනාවු නිෂ්පාදන භාණ්ඩ මේවා විකුණන්න ඕන. විකුණලා කාර්යාලයක් පවත්වාගෙන යා යුතු නම් ඒක වැඩපළට ගෙනල්ලා එතන පවත්වාගෙන යා යුතුයි කියන යෝජනාව කළා. ඒකෙන් මාසයකට කුලිය ඊට පස්සේ එතන හිටපු අනවශ්‍ය සේවකයෝ එතන තිබිච්ච අනවශ්‍ය වත්කම් ඒ සියල්ල මුදල් කරලා ඒක ගෙනල්ලා ඒ මුදල් වලින් යම් ප්‍රමාණයක් ව්‍යාපාරයට යොදවලා ඉතුරු ප්‍රමාණයෙන් හිඟ තිබිච්ච ණයවාරික අය කළා යම් කිසි ආවරණයක් සපයලා දුන්නා ව්‍යාපාරයට. මොකද එතකොට ඒ අර්බුදයෙන් ගොඩේ. ඒ නිසා වියදම් අධ්‍යයනය අතිශයින් වැදගත්. ඒක කළ යුත්තේ හිමිකරුවෝ. නමුත් බැංකුව අපි මෙදිහත් උනේ හිමිකරුවන් ඒකේ එතන ඒ අදාළ ව්‍යාපාරයේ පියා ඒ වෙනකොට සෑහෙන ජේෂ්ඨ වයසක හිටියේ. ඒ පුද්ගලයාට මෙදිහත් වෙන්න බැරි වුණා. නමුත් එයාගේ පුතා ව්‍යාපාරයේ ඒ වෙනකොට කළමනාකරණය කළේ ඔහුට ඒ අවබෝධය තිබුණාද නැද්ද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තිබුණා. ඒ නිසා අපි බැංකුව විදිහට මෙදිහත් වෙලා ඒක නිවැරදි කරා. මේක හිමිකරුවන් විසින් කළ යුතු කාරණා. right. ඊළඟට වගකීම් සපුරාලීමට හැකියතා කල් ලබා ගැනීම. Taman ගෙවන්න තියෙන ඒවාට කල් දික් කරගන්න ඉල්ලනවා. දැන් මේ දවස්වල උනේ හිමිකරුවෝ බැංකුවට ඇවිල්ලා කීවා ව්‍යාපාර අර්බුදයට යමින් තියෙන්නේ. මගේ වගකීම් ප්‍රමාණයක් තියෙනවා බැංකුවට ගෙවන්න ණය විදිහට නැත්නම් කල්බදු විදිහට ආදී වශයෙන් ඒවා ගෙවන්න කල් දෙන්න. කල් ලබා ගන්න. ඒකෙන් මුදල් ප්‍රවාහය පාලනය කරගන්නවා. ඒ පාලනයෙන් ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න අවස්ථාව ගන්නවා. ඊළඟට ගෙවීම් සඳහා වන වෙනත් කොන්දේසි ලිහිල් කර ගැනීම.
මොන හරි කොන්දේසි පනවලා තියෙනවා නම් ඒවා ලිහිල් කරගන්න. උදාහරණයකට සෑම මාසයකම සංචිතයක් හදන්න ඕනේ, ඉතුරු කිරීමක් කරන්න ඕනේ කියලා කොන්දේසියක් පනවලා තියෙනවා නම් අපි ගිහිල්ලා ව්‍යාපාරිකයෙක් ගිහිල්ලා කියනවා බැංකුවට මට මේ කොන්දේසිය මේ වෙලාවේ ලිහිල් කරන්න. මොකද මට තවදුරටත් ඒක දෙකම කොන්දේසියක් දරාගෙන බැංකු ණය ගෙවන්න අමාරුයි. අන්න එවැනි නිශ්චිත මැදිහත් වීමක් ව්‍යාපාරයේ හිමිකරුවන් විසින් කළ යුතුයි. පැහැදිලි වුණාද ඒ කියපු ටික? පැහැදිලි වුණාද කියපු ටික? මේ කියන කරුණු පැහැදිලි වෙනවද? right. මේ කරුණු එකින් එක වෙන වෙනම සඳහන් කරලා තියෙන පුතේ ඕගොල්ලන්ට මේක මේ ටියුට් එකක් ළඟ තියා ගැනීම අදට නෙවෙයි හැමදාටම බැංකුවේ රස්සාව කරනකම් අවශ්‍ය වෙන කරුණු ඔය දාලා තියෙනවා. ඒවා නිසා නිසි පරිදි ඒ අධ්‍යයනය එක වෙලාව වරම් පැහැදිලි කරන්නේ ඒ නිසා. ඊළඟට පැරණි ණය කපා හැරීමට හෝ සහන කොන්දේසි මත ආපසු ගෙවීමට අයදුම් කිරීම. ණය තියෙනවා නම් සහන කොන්දේසියට මට පොලිය ටිකක් අඩු කරලා දෙන්න. හිඟ තියෙන පොලියෙන් කොටසක් ඉවත් කරන්න. එහෙම කොන්දේසි මත මට ගෙවන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම කරන්න ඕන හිමිකරු. බොහෝ විට ලංකාවේ සිද්ධ වෙන්නේ බැංකුවම ගිහින් නැත්නම් ණය දුන්න ආයතනයම ගිහිල්ලා ඒක ව්‍යාපාරයට කියනවා. ව්‍යාපාරිකයා ඉදිරිපත් වෙලා ඉන්නේ නැහැ. මම මේ පෙන්වන්නේ ව්‍යාපාරිකයාට කළ හැකි දේ, ව්‍යාපෘති හිමිකරුවන්ට කළ හැකි දේ, අපේ ණයකරුවන්ට කළ හැකි දේ. ඒ අයට පුළුවන් බැංකුවට නැත්නම් මූල්‍ය ආයතනයට කතා කරලා කියන්න මට සහන දෙන්න. මම ඊට පස්සේ ක්‍රමයෙන් මේක ඉදිරියට කරගෙන යන්නම් කියන තත්ත්වයට ඉදිරි අයදුම් කරන්න ඕන. ඊළඟට වත්කම් විකිණීම, ව්‍යාපෘති අයිතිය විකිණීම හෝ නව ආයෝජන සොයා ගැනීම. වත්කම් විකුණනවා. මොනවද වත්කම් විකුණනවා කියන්නේ? අනවශ්‍ය වත්කම්. සමහර වත්කම් ව්‍යාපාරයට වැදගත් නැහැ. උදාහරණයකට මම අර කලින් කතා කරපු උදාහරණයේ තිබිච්ච පුද්ගලයාට ඒ වෙනකොට තිබුණා ඒ ව්‍යාපාරයේ විසින් අවශ්‍ය නොවන ඉතාම සුඛෝපභෝගී වාහන. ඒ ජෙනරේටර් අලෙවි කරන ව්‍යාපාරයට එහෙම එකක් ඕනේ නැහැ. ජෙනරේටර් අලෙවි කරන ව්‍යාපාරයට අත්‍යවශ්‍යයි ජෙනරේටර් ප්‍රවාහනය කරන්න තරම් හැකියාව තියෙන ඒකට බර ඔසවන්න පුළුවන් මේ ක්‍රේන් එකක් තියෙන ලොරියක් එහෙම අවශ්‍යයි. ලොරි එකක් දෙකක් තුනක් තිබ්බත් ප්‍රශ්නයක්. නමුත් සුඛෝපභෝගී වාහනයක් අවශ්‍ය නැහැ ව්‍යාපාරයට. ඒ වත්කම් විකුණා ගන්න අපි ඌව පෙළඹුවා. අපි අතර පොළඹවුවට වඩා ඒකට ඌව විධානය කළ බලහත්කාරයෙන් ඒක විකුණලා දැම්මා. මොකද ඒ මුදල් ව්‍යාපාරයට අවශ්‍යයි. ඒ මුදල් ඒ අනවශ්‍ය ලෙස යෙදවෙන්නේ ව්‍යාපාරයේ මුදල්. ඊළඟට ව්‍යාපෘති අයිතිය විකුණා. සමහර අර්බුදයට ලක් වූ ව්‍යාපෘති අර්බුදයෙන් ගැලවෙන්නට නම් අයිතියම විකුණා දමන්නට වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා අනන්තව ලංකාවේ තියෙනවා. සමහර ව්‍යාපෘති අර්බුදයට යනකොට ඒ අර්බුදයට හේතු වෙන කාරණා තවදුරටත් විසඳ ගන්න බැරි නම් ඒක විසඳගෙන ඉදිරියට ගෙන යන්න පුළුවන් පිරිසකට අයිතිය විකුණලා දානවා. එහෙම අවස්ථා විශේෂයෙන්ම මේක සිද්ධ වෙනවා පෞද්ගලික කාලේ ලංකාවේ තේ කර්මාන්තය ආශ්‍රිතව තේ කර්මාන්ත ශාලාවල මේක සිද්ධ වුණා. බොහෝ අය තේ කර්මාන්තේ පවත්වාගෙන යන්න දන්නේ නැතිකම නිසා අර්බුදයට ලක් වුණා. එහෙම වෙලාවට ඒ කර්මාන්තය ගැන හොඳ හසල දැනුමක් තියෙන ආයෝජකයෝ ඇවිල්ලා ඒ ව්‍යාපෘති අයිතිය ඒගොල්ලෝ මුල්ලට ගත්තා. ඊළඟට නව ආයෝජන සොයා ගැනීම. විකුණලා දාන්න නැත්තම් ව්‍යාපාරයට වෙනත් හොඳ ආයෝජකයෙක් ගෙනල්ලා ආයෝජනය කර ගන්නවා. ඒ මගින් කාරක ප්‍රාග්ධානය නැත්තම් ව්‍යාපාරයේ හැකියාව වර්ධනය කරගන්න. සමහර වෙලාවට අදාළ කර්මාන්තය පිළිබඳ හොඳ දැනුමක් තියෙන හොඳ හැකියාවක් තියෙන වෙනත් කර්මාන්තකරුවෙක් සම්බන්ධ කරගන්න. ඒ වගේ දේවල් වලට අපි හිමිකරුවෝ පෙළඹෙන්න ඕන. ඊළඟට සේවකයන්, ණය හිමියන්, සැපයුම්කරුවන් වැනි පාර්ශව තම ලැබීම් ප්‍රමාද කිරීමට එකඟ කරගෙන. සේවකයන්ට පුළුවන් අපිට අපි වෙනදට අතිකාල ගෙවුවේ හැම මාසයකම 10 වෙනිදා ඊට පස්සේ අපිට අතිකාල ගෙවන්න තව දවස් 10ක් දෙන්න පුළුවන්. අපි ඒකට එකඟ වෙමු. ණය හිමියෝ ඉන්නවා ව්‍යාපාරේ. ඒ අයට ණය ගෙවන්න අපිට ප්‍රමාද කරගන්න කල්ලිල්ල ගන්නවා. සැපයුම් කරුවන්ට සැපයුම් වලට ගෙවන්න තියෙනවා නම් ඒවට කල්ලිල්ල ගන්නවා. ඇයි ඒකෙන් මුදල් ප්‍රවාහ ටික කළමනාකරණය කරන්න වැඩිපුර ඉඩකඩක් සලසා ගැනීම. ඒක හිමිකරුවන් විසින් කළ යුතුයි. ඊළඟට සේවක පඩිවලට අමතර ගෙවීම්, ප්‍රසාද දීමනා හා දිරි දීමනාවන් ඉවත් කිරීමට එකඟ වීම. මම අර කලින් කිව්වා MAS කියන ආයතනය මේක ඉතාම සාර්ථකව කළා. පඩි නඩි වලට අමතරව විවිධ ගෙවීම් වර්ග තියෙනවා. සමහර ආයතන වල වාහන වලට ගෙවනවා, සමහර ආයතන වලට විවිධ දීමනා ගෙවනවා.
ප්‍රසාද දීමනා බෝනස් ගෙවනවා, දිරි දීමනාවන් ගෙවනවා ව්‍යාපාරික කටයුතු වල. කිසියම් නිශ්චිත කාලයකට ඒවා ඉවත් කිරීමට බොහෝ විට අඩු කරගන්න තමයි වෙන්නේ. ඒවා එක කරගන්න. අර මම පුළුල් එකකතාවය කියලා කිව්වෙත් ඔය සම්බන්ධයෙන්. ඒක ලංකාවේ සමහර ව්‍යාපාර ඉතාම සාර්ථකව කරමින් මේ වෙනකොට අර්බුද වලින් ඉවතට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ගනුදෙනුකරුවන්ට මුදලට පමණක් විකිණීම හා ණයට විකිණීම අවම කිරීම. මේක අපහසු කාරණාවක්. අත්පිට මුදලට විකිණනවා කියන එක ලේසි නෑ. මම කලින් කිව්වා අර්බුදයට ලක් වූ වෙලාවට කරන වැඩක් වේ. නමුත් හිමිකරුවෝ ඒකට උනන්දු වෙන්න. පුළුවන් නම් මුදලට පමණක් විකුණන්න උත්සාහ කරන්න ඕන, ණයට විකිණීම අඩු කරන්න ඕන. ඒකෙන් මුදල් වැඩිපුර ව්‍යාපාරයට එන විදිහට සකසා ගන්නට ඕන ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා. ඊළඟට සැපයුම් වලට දීර්ඝ සහන කාල හෝ වට්ටම් ආදිය ලබා ගැනීමට උනන්දු වෙන්න. තමන් අමුද්‍රව්‍ය සපය ගන්න අයගෙන් අමුද්‍රව්‍ය වලට ගෙවන්න කාලය වැඩිපුර ඉල්ල ගන්නවා කියලා මම කලින් කිව්වා. ඒ විතරක් නෙවෙයි වට්ටම් ඉල්ල ගන්නවා. මිලෙන් වට්ටම්, සමහරවිට මිල වට්ටම්, එහෙම නැත්නම් භාණ්ඩේ ප්‍රමාණයෙන් වට්ටම් ලබා ගන්න උත්සාහ කරනවා. අර්බුදයකට ලක් වුණාම තමන්ට කළ හැකි සියලුම කටයුතු හිමිකරුවෙක් විසින් කරන්න උත්සාහ කරන්න. මොන අංශයෙන් හරි ව්‍යාපෘතියට බලපෑමට ලක් කරන හැම අංශයකටම තමන්ට කර ඒ හැම අංශයකින්ම ගත හැකි සියලුම සේවාවන් සියලුම පහසුකම් ගන්නට උත්සාහ කරනවා. බොහෝ වෙලාවට වෙන්නේ ලංකාවේ ඔගොල්ලෝ අතරද පුතේ දරුවෙක් ඉන්නවා නම් ණය අය කර ගැනීමේ කටයුතු වල එහෙම නිරත වෙලා ඔගොල්ලෝ දන්නවා බැංකුව ගිහින් මේවා කියන්න ඕන. බැංකුව ගිහිල්ලා කියන්න ඕන. නැත්තම් බැංකුවේ ණය නිලධාරීන් ගිහිල්ලා කියන්න ඕන මෙහෙම කළ යුතුයි යා මෙහෙම කරන්න මෙහෙම කරන්න. ඒක නෙවෙයි විය යුත්තේ. අර්බුදයට ලක්වන අවස්ථාවකදී ව්‍යාපෘතියේ හිමිකරුවා විසින්ම මේ කටයුතු සිද්ධ විය යුතු බව තමයි මේ යෝජනා කරන්නේ. ඊට පස්සේ හරි මම දැන් ඔය කතා කරේ ණය අර්බුදයට ලක් වූ ව්‍යාපෘතියක හිමිකරුවෝ ඕනර්ස් කටයුතු ක්‍රියාමාර්ග අර්බුදයෙන් ගොඩ එන්නට අර්බුදයෙන් ඉවත් කරගන්න ව්‍යාපෘති මොකද පුතේ විභාගයට උත්තර ලියනකොට අර්බුදයකින් ගොඩ එන්න බැංකුව ගිහිල්ලා වැඩ කරලා වැඩක් නැහැ. බලපෑමට ලක්වන සියලු දෙනා ඒකට දායක වෙන්න. මොකද එහෙම නොවුනොත් අද එක ව්‍යාපාරයක් වෙන්න පුළුවන් දිගින් දිගටම ගියොත් මුළු ව්‍යාපාර ක්ෂේත්‍රයේම අර්බුදයට ලක් වෙනවා. ඒ නිසා දැන් මම සඳහන් කළේ අර්බුදයට ලක් වෙච්ච ව්‍යාපාරයක අයිතිකරුවෝ හිමිකාරයෝ විසින් මොනවද ගත යුතු ක්‍රියාමාර්ග ඒ අර්බුදයෙන් ව්‍යාපෘතිය නැවත තිබූ තත්ත්වයට නැත්තම් හොඳ තත්ත්වයකට ළඟා කර ගන්න. හරි. ඒක පැහැදිලි වුණා කියලා හිතනවා. පැහැදිලි වුණා කියලා හිතනවා. මේ ටිකක් කරුණු වැඩි කරුණු ප්‍රමාණය වැඩිපුර කරුණු ටිකක් මම සඳහන් කරනවා. මොකද මේ කරුණු අත්‍යවශ්‍යයෙන් ඉගෙන ගත යුතුයි ඔබ ණය සම්බන්ධ කටයුතු වල නිරත වෙනකොට. ඕගොල්ලෝ කවදා හරි බැංකුවල දිගින් දිගටම රැකියාව කරගෙන යනකොට ණය සම්බන්ධ කටයුතු වලට යොමු වෙනකොට මේ දැනුම අතිශයින් වැදගත්. මොකද මේ දැනුමත් එක්ක විශේෂයෙන්ම මම නිතරම කියන එකක් තියෙනවා. තාකාවක කලමනාකරුවෙක් වගේ තැනකට රැකියාවේ ඉහළ තැනකට ආවයින් පස්සේ මම දන්නේ මෙතන දරුවෝ ඇති දැනටත් එහෙම ඉන්න ස්ථානවලට ඒ වගේ ඉහළ තැනකට ආපු දරුවෝ ඇති. හැබැයි මේ අය ඔය දැනුම පාවිච්චි කරන්න ඕන බ්‍රාන්ච් මැනේජර්ස්ලා හැටියට. එහෙම නැත්නම් සමහරලාට ඔයගොල්ලෝ ආදේශීය කළමනාකරුවෝ වෙනවා. එහෙම නැත්නම් ණය අය කර ගැනීම සම්බන්ධ කළමනාකරුවෝ වෙන දවසේ තීන්දුව තීරණ ගන්නා දරුවන් බවට පත්වන දවසක ඔයගොල්ලෝ මේ පිළිබඳව දැඩි දැනුමකින් ඉන්නට ඕන. ඒකට ඕන කරන උදව්ව පදනම තමයි මම මේ හදන්නේ. රයිට්. හොඳයි. එහෙමනම් අපි යනවා ඊතුරු කාරණා ටික සාකච්ඡා කරන්න. අපිට තව මහා ගොඩක් කාරණා නැහැ. ඔය තව ටිකක් කාරණා කතා කරාට පස්සේ අපේ මේ ටියුට් එකේ කටයුතු අවසන් වෙනවා.
හරි. ඊළඟට ණය දෙන ආයතන හෝ වෙනත් ණය හිමියන් අර්බුදයට ලක් වූ ව්‍යාපෘතියකින් දිගින් දිගටම තම ණය අය කර ගැනීමේ අපේක්ෂාවෙන් පීඩනයේ යෙදීම මගින් අදාළ අර්බුදයට ලක් වූ ව්‍යාපෘතිය තවදුරටත් අවුලෙන් අවුලට පත්විය හැක. මොකද්ද කියන්නේ? මොකක් හරි ව්‍යාපාරයක් දැනටමත් අර්බුදයට පත් වෙලා නම් බැංකුවක් හරි නැත්නම් වෙනත් මූල්‍ය ආයතනයක් හරි ණය දීලා තියෙනවා නම් ඒගොල්ලෝ හරි එහෙම නැත්නම් එයාගෙන් ඒ ව්‍යාපෘතියට ණයට භාණ්ඩ එහෙම සපයලා තියෙන නැත්නම් අමුද්‍රව්‍ය සපයලා තියෙන වෙනත් ආයතනයක් හරි ගිහිල්ලා දිගින් දිගටම ඒ ව්‍යාපාරිකයාට ඒ අර්බුදයට පත් වෙච්ච ව්‍යාපෘතියට පීඩනයක් යෙදුවොත් කොහොම හරි මගේ සල්ලි ගෙවන්න මොනවා හරි කරලා ගෙවන්න මේ බැංකුවලුත් මේක කරනවා. ඒ විතරක් නෙවෙයි ණය හිමියොත් මේක කරනවා. එහෙම කළොත් ඒක අවුලෙන් අවුලට පත් වෙන්න පුළුවන්. මොකොත්ම අන්තිමට සිද්ධ වෙලා විනාශ වෙලා යන්න පුළුවන් ව්‍යාපෘතිය. හැබැයි මේ අයට පුළුවන් එහෙත් ඒ බඳු ණය හිමියන් ව්‍යාපෘතිය අර්බුදයෙන් ගොඩ නැගීමට ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. මොනවද මේ ක්‍රියාමාර්ග කියලා දැන් සාකච්ඡා කරමු. මේ ෂීට් එකේ සියලුම මේ ඔයගොල්ලන්ට ලැබිලාද කියලා මම චෙක් කරන්නේ. හරි. මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ණය දීපු අයට? ණයවල හිඟ පොලි කපා හැරීම හෝ සහන ලබා දීම. මතක තියාගන්න මම මේ කතා කරන්නේ හිඟ පොලිය ගැන. බොහෝ විට අර්බුදයට ලක් වූ ව්‍යාපෘතියක ණය මගින් සපයගත්ත ප්‍රාග්ධනය සම බොහෝ විට ව්‍යාපාරය තුල තියෙනවා. ව්‍යාපාරයේ නොහැකියාව වෙලා තියෙන්නේ ආදායම් ජනිත නොවන නිසක තමයි ගැටලුව වලට පත් වෙන්නේ. පොලිය කියලා කියන්නේ ප්‍රාග්ධනීය ලෙස සපයාගත් මූල්‍ය වලට ගෙවන මිල. පොලිය කියලා කියන්නේ මුදලට ගෙවන මිල. ඒ කියන්නේ පොලිය යම් කිසි ප්‍රතිශතයක් විදිහට අපි දක්වන්නේ. බැංකුවකට ණයට ගත්ත මිනිස්සෙක් අර්බුදයට පත් වෙලා ඉන්න වෙලාවක යා පොලියෙන් හිඟයි. දැන් අපිට ගෙවන්න තියෙනවා බැංකුවට පොලිය අපි හිතමු රුපියල් ලක්ෂයක් ණයට ගත්තා. වාරික 4ක් 5ක් 6ක් දැන් කල්හි ඉක්ුත් වෙලා රුපියල් 20-30ක පොලියකුත් එකතු වෙලා. ඒ පොලිය ගෙවා ගන්න ගියොත් හැබැයි ණය මුදලට අදාළ වත්කම් ව්‍යාපෘතිය තුළ තියෙනවා. පොලිය ව්‍යාපෘතියට අමතර වියදමක්. අර්බුදයට ලක් වෙච්ච වෙලාවක ඒ බඳු වියදම් අවම වීම විශාල සහනයක්. ඒ නිසා ණය ලබා දුන් ආයතනය කළ යුත්තේ අර්බුදයෙන් මේ අය ගොඩ ගන්න පරමාර්ථයෙන් ඒ තමන්ට අමතරව ලැබීමට තිබෙන පොලිය නැත්නම් ගාස්තු වලින් කොටසක් ඉවත් කරලා වෙනත් සහ මුලින් ඉවත් කරන්නත් පුළුවන් සහනයක් ලබා දෙනවා. මේක බැංකුවල මේ ණය අය කරගෙන මේ කටයුතු වල හිටපු දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට හොඳට තේරෙනවා මේක මම මොකද්ද කියන්නේ කියලා. අපි කියනවා ඒවට interest concessions කියලා. මොකද්ද මේ කරන්නේ? මේ අය පොලිය ලැබෙන්න තිබිච්ච එකකින් කොටසක් එපා කියනවා. හරි. අපිට ඒ කොටස අවශ්‍ය නැහැ. අපිට ඉතුරු පොඩි කොටසක් එහෙම නැත්නම් ඒ ලැබීමකින් කොටසකුත් ලබාගත්ත නැහැ මුදලත් විතරක් ගෙවන්න. ඒකෙන් සහනයක් ලබා ගන්න. ඒකයි මේ අදහස. එතෙන්දී අපි දන්නවා සාමාන්‍ය ව්‍යාපාරයක් එයාට ණය දීපු වෙනත් ව්‍යාපාරයක් ඒකට අකමැති වෙන්න පුළුවන්. මොකද එයාගේ ආදායම තමයි නැති වෙන්නේ. නමුත් බැංකුවක් හැටියට ණය ලබා දුන්න ආයතනයකටත් ඒ විදිහටම තමයි බලපෑම. පොලි අපිට නොලැබී යනවා කියලා කියන්නේ බැංකුවට ලැබෙන්න තිබිච්ච ආදායම තමයි අහිමි වෙන්නේ. ඒකෙන් බැංකුවේ ලාභදායීත්වය පහළ යනවා. බැංකුවට ගැටලුවක්පත් වෙනවා. නමුත් අපි
ආයතනය අර්බුදයට තල්ලු කරලා දාලා නෑ කොහොමත් ගෙවන්න ඕන. නොගෙව හිටියොත් නොගෙව ඉන්න බෑ. සියලුම දේ ගෙවන්න ඕන කියලා තැනට තල්ලු කරොත් වෙන්නේ අපිට ණයත් නැහැ, පොලියත් නැතුව හැමදේම අහිමි වෙන්න. හැමදේම අහිමි වෙන්න. ඊට වඩා නුවණට හුරුයි අපිට අමතරව ලැබෙන්න තිබිච්ච ආදායමෙන් යම් කොටසක් කැප කරලා අපිට ලැබිය යුතු ප්‍රාග්ධනය සම්පූර්ණයෙන් ලබාගෙන සුළු ආදායමකින් හෝ සෑහීමකට පත්වීම ඒ නිසා වඩා නුවණට හුරු. මේක ලංකාවේ බැංකු සාමාන්‍යයෙන් කරන ක්‍රියාවලිය. හැබැයි එතෙන්ට එකවරම යන්නේ නැහැ. එහෙම කරොත් ණයගත් අය කොහොමත් ණය ගෙවන්න නැතුව අතාරින්න පුළුවන්. අපිට පොලි ගෙවන්න හමුන්නේ නැහැ. ඒ නිසා පොලියෙන් කොටසක් කවවත් කපා දානවා. ඒ නිසා ණය ගෙවන්න ඕනේ නැහැ කියන තැනකට ඒගොල්ලෝ යන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සියලුම අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව තවදුරටත් අර්බුදයට ලක් වී ඇතනම් ඒ අර්බුදයෙන් ගොඩ ගන්නට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග බොහෝ කොට සලකා බලා ඒවායින් තවදුරටත් ව්‍යාපෘතිය ගොඩනගා ගැනීමට නැත්නම් නැවත ළඟා සිටුවන්ට අවශ්‍ය සහාය නොලැබෙන වගේ තත්ත්වයක් තියෙනවා නම් තමයි මේක කරන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ බැංකුවල වැඩ කරනකොට ඔයගොල්ලෝ අන්තිම හරියේ ඉන්ට්‍රස්ට් කන්සෙෂන් දෙන්නේ නැත්නම් පොලිය සහන දෙන්නේ අවසාන තීන්දුවක් හැටියට. හොඳයි ඔයා ණය ගෙවන්න. ණය මුදල මෙච්චරක් ගෙවලා දාන්න. අපි පොලියෙන් මෙච්චර සහනයක් දෙන්නම් කියන තැනට යන්නේ අන්තිමට. ඒ නිසා ඒක මුලින්ම ආපු විසඳුමක් විදිහට සලකන්න එපා. නමුත් විසඳුමක් හැටියට මේක භාවිත කරන්න පුළුවන්. හිඟ පොලිය වැල් පොලියක් බවට පත්වීම වළක්වාලමින් එසේ හිඟ කොටස වෙනමම එකතු කර පොලි රහිත ණයක් ලෙස පිළිගත හැකි කාල සීමාවකදී ගෙවීමට ඉඩ ලබා දී. අපි මේකට කියනවා පොලිය වැල් පොලියක් වෙනවා කියලා. ඒකට හේතුව මෙහෙමයි. උදාහරණයකට අයිරා පහසුකමක් ගන්න ඕවර්ඩ්‍රාෆ්ට් එකක්. අයිරා පහසුකම් වල සිද්ධ වෙන්නේ මේ මාසේ ශේෂයට අයිරාවට පොලිය එකතු වෙලා ඒ හැදෙන ශේෂය තමයි ඊළඟ ඒ මුළු ශේෂයට ඊළඟ මාසේ නැවත පොලිය අය කරනවා. එතකොට පොලිය මත පොලිය අය වෙනවා. ඔයගොල්ලෝ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා නම් මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ වැල් පොලි වෙනවා. සිම්පල් ඉන්ට්‍රස්ට් නෙමෙයි. කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියලා අපි කියන්නේ. අපි කියන සාමාන්‍ය නිකන් පොලි හැදෙනවා නම් මුල් ශේෂයට පමණක් පොලිය හදනවා නම් අපි කියන සිම්පල් ඉන්ට්‍රස්ට් හදනවා. මුල් ශේෂයට තමයි පොලිය හදන්නේ හැමදාම. නමුත් මුල් ශේෂයට හැදෙන පොලිය එකතු කරලා ඒ සම්පූර්ණ ගානට නැවත පොලිය හදනවා නම් අපි කියනවා කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට්. නැත්නම් අපි සිංහලෙන් කියන්නේ වැල් පොලිය හැදෙනවා. එහෙම වුණොත් දිගින් දිගටම මේ පොලි ප්‍රමාණය අති විශාල ගාණක් දක්වා වැඩි වෙනවා. ඔයගොල්ලෝ ඔක හොඳටම දකින්න පුළුවන් ණය අයිරා පහසුකම් වලටත් වඩා හොඳට ක්‍රෙඩිට් කාඩ්ස් වල නැත්නම් ණයපත්තු. මේ මාසේ අපේ ශේෂයට පොලිය සලකා බලලා ඒ පොලිය මේ ශේෂයට එකතු කරලා තමයි නියම ශේෂය හදන්නේ. ඊට පස්සේ අපිට කියනවා ඒ ශේෂයෙන් 105ක් ගෙවන්න අවම ගාස්තුව හැටියට. ඊළඟ මාසේ 105 ගෙවුවට පස්සේ මේ මුළු ශේෂයම අරගෙන ඒකට පොලිය හදනවා. එතකොට අර තිබුණ පොලියටත් නැවත පොලිය හදනවා. 128කට නැත්තම් පොලිය හදලා දැන් 18කට අඩු කළා 18කට පොලිය හදලා ආයේ ඒකටත් 18ක පොලිය හදනවා. එහෙම වුණොත් ව්‍යාපෘතිය අර්බුදයට ලක් වූ කෙනෙක් කොහෙත්ම ගොඩ යන්න බෑ. කොහෙත්ම අර්බුදයෙන් ගැලවෙන්න බැරි වෙනවා. එහෙම වෙලාවට ඒ පොලි කොටස් වෙනමම ඉවතට අරගෙන ඒ ණය ගිණුමෙන් නැත්තම් අයිරා ගිණුමෙන් ඒ පොලි කොටස වෙනමම ඒක රාශී කරලා තැනක තියලා ඒ මුදලට ගෙවන්න කාලයක් ලබා දෙන සමහරට සහනයක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ කල් ලබා දෙනවා. පොලිය ණයක් විදිහට පොලි රහිතව ගෙවන්න. මොකද ඒක නැවත ලැබෙන්නේ පොලියමයි. ඒ නිසා ඒකට තවත් පොලිය අය කරන්නේ නැතුව පොලි රහිත ණයක් විදිහට ගෙවන්න. ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් එකක් දෙනවා කියලා අපි කියනවා. මේක බැංකු වලින් නිතරම කරන වැඩක්. ණය මුදලක් අරගෙන ණය මුදල හිඟ හිටලා හොඳටම හිඟ හිටලා කියලා හිතන්න. සියලුම
කළ හැකි ක්‍රියාමාර්ග අරන් තියෙනවා තවදුරටත් ගෙවන්න බෑ ඒ නිසා ණය මුදලට සහන කාල දීලා වෙනම අඩු පොලියක් ලෑස්ති කරලා ඔක්කොම කරලා දෙන අතරේ හිඟ තිබුණු පොලිය වෙනමම ණය ගිණුමෙන් ඉවත් කරගෙන ඒක වෙනමම කල් දෙනවා ගෙවන්න පොලියක් රහිතව ඒකේ මොකද්ද කරන්නේ අපි එකවර අය කරගන්න නැතුව නිශ්චිත කාල සීමාවක් තුළ හිමීට අපි ක්‍රමයෙන් ණය කරගන්නවා ඒකෙන් ණයකරුට සහනයක් වෙනවා අර්බුදයෙන් ගැලවෙන්න මේක සාමාන්‍ය තත්ත්වයට තේ බැංකුව වලින් කරන්නේ නැහැ ඒක කරන්නේත් අර ඉස්සෙල්ලා කිව්වා වගේම අනෙකුත් සියලුම උත්සාහයන් දරලා අවසානයේ එකගතාවයක් හැටියට තමයි වට කරන්නේ හැබැයි අපි ඒක කළ යුතු තත්ත්වයක තියෙනවා උදාහරණයකට එහෙම නොකළොත් මොකද වෙන්නේ අපි හිතමු මේක නීති මාර්ගයට ගියා කියලා ණය කර ගැනීම උසාවියට අධිකරණයට ගරු අධිකරණයට යොමු කළා අධිකරණය විසින් බලනවා මොනවද අය කරගන්න තියෙන්නේ ණය මුදලක් තියෙනවා පොලියක් තියෙනවා එතකොට ණයකරු කියනවා මට ණය මුදල ගෙවා ගන්න කල් දෙන්න මට මේ තරම් පොලියකුත් ගෙවන්න උනොත් ව්‍යාපෘතිය දැනටමත් අර්බුදය තියෙන්නේ මට ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා එතකොට අධිකරණ විසින් දකිනවා මේ ණය පොලිය ලෙස තියෙන්නේ බැංකුවට නැත්තම් ණය දුන්න ආයතනයට ලැබිය යුතු වෙනත් අමතර ආදායම් ඒ අමතර ආදායම් යම් කොටසක් ඉවත් කරන්න කියලා යෝජනා කරන්න බැරි නේද ඒ නිසා මුලින් එකකතාවයකට එන්න පුළුවන් බැංකුවට නැත්නම් මූල්‍ය ආයතනයට මේ පොලියෙන් කොටසක් සහනයක් දෙන්න ඉතුරු කොටස පොලිය රහිත ණයක් විදිහට ගෙවන්න ණය මුදලේ ශේෂය වෙනමම ප්‍රතිව්‍යුහගත කරලා දෙන්නම් සමහරවිට අඩු පොලිය අනුපාතයකට සාධාරණ පරිදි ගෙවාගෙන යන්න එතෙන්දී වාරික ගෙවීම එකම වාරිකයක් ගෙවන්න අවශ්‍ය නැහැ සමහරවිට අඩු වාරිකයකින් පටන් ගන්න ටික ටික වැඩි වෙන්න හදන්න පුළුවන් වැඩි වාරිකයකින් පටන් ගන්න ටික ටික අඩු වෙන්න හදන්න පුළුවන් ඒ ආදි වශයෙන් විවිධ ක්‍රමවේද වලට සහනය ලබා දෙන්න පුළුවන් මම කියපු කාරණාව පැහැදිලි කරන්න මම උත්සාහ කරන්න මේ බෝඩ් එක ඔයගලන්ට පේනවද පුතේ බෝඩ් එක පේනවා කියලා හිතනවා බෝඩ් එක පේනවද පුතේ පේනවා සර් පේනවා මම පැහැදිලි කරන්න මම මේ කියපු කාරණාව මම මේ හරිය ලිව්වොත් ඔයගලන්ට පේනවා ඇති කියලා හිතනවා අපි හිතමු රුපියල් ලක්ෂයක ණයක් දුන්නා පොලිය අනුපාතය 10%කට තමයි දුන්නේ. ගෙවීමේ කාලය දීලා තිබුණා අවුරුදු 5ක්. දැන් මේ වෙනකොට මේ ණය මුදලේ දැනට ශේෂය තියෙන රුපියල් 68000ක් කියලා අපි හිතමු නිකන් උදාහරණයක්. උදාහරණයකට හිතමු. ශේෂය තියෙන වාරික 7ක්ම හිඟ වාරික තිවල ප්‍රමාණය රුපියල් 18000ක් කියලා හිතන්නකෝ. හිඟ පොලියක් තියෙනවා තව රුපියල් 10000ක්. මේ වාරික මේ පොලිය හිඟ තියෙනවා. ඔයගොල්ලන්ට හරියට මේක හරි පැත්තට පේනවද පුතා? අනිත් පැත්ත හැරලාද පේන්නේ? හරි පැත්තට පේනවද? නෑ සර් හරි පැත්තට පේනවා. හරි හොඳයි. රයිට්. දැන් අපි යනවා මේක ආය කරගන්න. අපි යනවා මේක ආය කරගන්න. අපි යනවා මේක ආය කරගන්න. නායකරුවත් එක්ක සාකච්ඡා කරලා අපි අවසානයේ යම් තැනකට එනවා. හරිද? තවදුරටත් බෑ අපි නීති මාර්ගයට යන්න වෙයි. ඒ නිසා අපි යම් කිසි එකඟතාවයකට එනවා. ශේෂය තියෙන්නේ මෙච්චරයි. මේ ශේෂය ඇතුලේ මේ හිඟ වාරික ටිකක් තියෙනවනේ.
right. ඒ නිසා අපි කියන හොඳයි. මේ 68000 ගෙවන්න අපි තව අවුරුදු 5ක් දෙන්න. මෙතෙන් සිට ඉදිරියට අවුරුදු 5ක්. ඒ කියන්නේ කල් දික් කරනවානේ අපි. තව අවුරුදු 5ක් දෙන්න. ඊට පස්සේ අපි කියනවා මෙතන රුපියල් 10000ක පොලියක් තියෙනවා. මේ පොලියක් දැන් ඔයා ගෙවන්න. හරි. අපි මේ පොලියට කියනවා මෙතෙන්දී මෙතෙක්කල් 10%ට පොලිය තිබුණා. අපි තව සහනයක් දෙන්න. මේක ගෙවන්න 9.5කට. 100.5ක පොලි සහනයකුත් දෙන්න. කාලයක් දික් කරලා දෙනම් පොලියත් අඩු කරලා දෙන්නම්. එතකොට ආගේ වාරිකය අඩු වෙනවා. ඊට පස්සේ කියනවා මෙතන හිඟ තියෙනවා පොලි ප්‍රමාණයක්. මේ හිඟ පොලි ප්‍රමාණය එක්කෝ අපිට පොලිය රහිත ණයක් කියලා හිතාගෙන මාස 24කින් ගෙවන්න සහනයක් විදිහට මාස 24ක් දෙනවා. මේ මාස 7ක පොලිය මේ අපි මාස 24ක් දෙනවා ගෙවාගෙන යන්න. එහෙම නැත්නම් අපි කියනවා අපි මේ පොලියටත් සහනයක් දෙන්න. අපි මේක 7500ක් විතරක් අපිට ගන්න 2500ක් අපිට ඕන නැහැ. අපිට එපා. හැබැයි ඔයා ඒක මාස 18කින් විතර ගෙවන්න. මොකද බැංකුවටත් කිසියම් සහනයක් තියෙන්න ඕන මේක. දැන් මෙහෙම සහනයක් දුන්නාට පස්සේ අපි අධ්‍යයනය කරලා බලන්න ඕන මේකේ මේ හැටි ලියුවොත් පේනවද කියලා හිතනවා. මේ හැටි පේනවද පුතේ? මම අත තියන්නේ හැටි පේනවද? පේනවා සර්. හරි. අපි කියනවා යාගේ මුදල් ප්‍රවාහය හැටියට වාරික ගෙවනකොට ඔයාගේ මුදල් ප්‍රවාහය දැන් අඩුයි. ව්‍යාපාරය කරගෙන යනකොට ටික ටික වැඩි වෙයි. ඒ නිසා හොඳ තැනකටපත් වෙයි යම් දවසක. ඒ නිසා දැන් පටන් ගන්න පොඩි වාරිකයකින් මාස 6ක් වෙනකන් ගෙවන්න රුපියල් මොකක් හරි ගන්න. ඒකත් එක්ක පොලිය ගෙවන්න. ව්‍යාපාරයේ මාස 6කට පස්සේ යම් කිසි තැනකටපත් වුණාට පස්සේ තව මාස 6ක් ඊට වඩා වැඩි ගාණකින් ගෙවන්න. ඒකත් එක්ක පොලිය ගෙවන්න. දැන් මොකද වෙන්නේ? ණය ගෙවන්න ගානට පොලිය අඩු වෙන නිසා අපි චුට්ට වාරිකේ වැඩි කරනවා. ණය මුදලෙන් වැඩි කරනවා. එතකොට වාරික පොලිය එකතු වෙන ප්‍රමාණය අඩු නිසා වාරිකය ටික ටික එයාට දරා ගන්න පුළුවන් ගන්න. තවම මේ 12 වෙනි මාසේ. අපි කියනවා ඊට පස්සේ හොඳ තැනකට ආවා. ආරයි මාස 12ක් තව මාස 12ක් යන ඊට වඩා වැඩි ගන්නකින් ගෙවන්න. ඊට පස්සේ කියනවා හරි දැන් මෙතනින් අපි අවුරුදු 5ක් දුන්නා. දැන් ඊට පස්සේ ඔයාලට ව්‍යාපාරය හොඳයි. දැන් ඔයා ණයක් සැහෙන්න අඩු කළා. පොලියත් අඩුයි. ඒ නිසා ඔයා තව පොඩ්ඩක් වැඩි කරලා මේක දිගටම ගෙවාගෙන යන්න. නැත්තම් ඉතුරු ශේෂය වෙන විදිහකට ගෙවාගෙන යන්න. අපි මේ විදිහට දකින්න මේක මේ පටි පෙලක් වගේ මේ පටි පෙලක් වගේ ආකාරයට සිද්ධ වෙන නිසා අපි මේ ක්‍රමයට කියනවා ස්ටෙප් අප්. පටි පෙලක් නගිනවා වගේ ආකාරයකට ගෙවාගෙන යන්න කියනවා. ගෙවන්න කියලා කියනවා. ඒකෙන් අපි මොකද්ද මේ කරන්නේ? අපි පුළුවන් තරම් සහනයක් දෙනවා කටයුතු කරගෙන යන්න. සමහර කෙනෙක් කියන්න පුළුවන් නෑ මට මේ සහන ටික දුන්නොත් මට දිගටම ගෙවාගෙන යන්න පුළුවන්. ඒ නිසා මට ණය මුදලෙන් එකම වාරිකයක් දෙන්න. මම ඒකට පොලියත් එකතු කරලා ගෙවාගෙන යන්න. ඒව වෙන්නත් පුළුවන්. මෙන්න මේ ආකාරයට අපිට මේවා සකස් කරන්න පුළුවන්. සහන දෙනකොට බැංකුවකට. මේවා විභාගයේදී සමහර විට ගාණක් හදන්න නම් එන එකක් නෑ. ගාණක් හදන්න එන එකක් නෑ. නමුත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන් මේ වගේ ක්‍රියාමාර්ග මොනවද ගන්න කියලා. හරි. ඊට පස්සේ ඉදිරියට ගෙවීමට ඇති ණය මුදල සඳහා අවම පොලි අනුපාත ලබා දීම මම මෙතන සඳහන් කරයි. අවම පොලි අනුපාත ඉදිරියට ගෙවන්න තියෙන ශේෂය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය කාලය දීර්ඝ කිරීම මගින් වාරිකය අවම කරනවා. අපි අර කලින් කරලා පෙන්වන්නේ. තව කාලය දීර්ඝ කළා වාරිකය අඩු කරනවා. පොලි අනුපාතය අඩු මට්ටමක පවත්වා ගැනීමෙන් වාරිකය අවම කරනවා. පොලිය අඩු කරලා වාරිකය අඩු කරනවා. ඒකත් මම පෙන්වුවා කරන හැටි. ණය සහ පොලිය සඳහා සහන කාලයක් දෙනවා. තව ග්‍රේස් පීරියඩ් එකකුත් දෙනවා. ඕනනම් ඒකත් ගන්න.
ක්‍රමයෙන් වාරික බර ඉහළ යන හෝ පහළ යන ලෙස සකස් කළ දෙනවා. අර මේ පෙන්වීම පඩිපෙලක් වගේ ඉහළට යනවා එහෙම නැත්නම් පඩිපෙලකින් බහිනවා වගේ පහළට යන ආකාරයටත් හදන්න පුළුවන්. මේ ආකාර දෙකටම අපි උදව් කරන්න පුළුවන්. ඊට පස්සේ සැබෑ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කර එයට ගැලපෙන සැලසුම් සකස් කිරීම. හරියටම මුදල් හම්බෙන්නේ කීයද? ඒකට කොච්චරක් අපිට ගෙවන්න පුළුවන්ද කියලා කරනවා. මම ඒක තමයි මේ ඔයගලන්ට නිකන් උදාහරණයක් වගේ බෙදලා පෙන්නුවේ. සාමාන්‍යයෙන් බැංකුවේ වැඩ කරනකොට මේවා පුතේ ඕගොල්ලන්ට ගණන් හදලම කරන්න වෙනවා. ණය අය කරගන්න මම එකක් කිව්වේ කවදා හරි ශාඛා කළමනාකරුවෙක් වෙනකොට අය කරගන්න කළමනාකරුවෙක් වෙනකොට ඕගොල්ලන්ට මේවා ප්‍රායෝගිකව යොදවලා හදලා බලන්න වෙන්න පුළුවන්. ඊළඟට ව්‍යාපෘතියේ නව කාරක සමාන ව්‍යාපෘතියේ කාරක ප්‍රාග්ධනය නව යන්ත්‍ර සූත්‍ර හෝ වෙනත් අත්‍යවශ්‍ය වර්ධනයන් සඳහා අලුතෙන් ණය දෙන්නත් පුළුවන්. අර්බුදයට ලක් වූ ව්‍යාපාරයකට අලුතෙන් ණය දෙන්න එපා කියලා නෑ. හැබැයි ගෙවීමේ හැකියාව මත කාරක ප්‍රාග්ධනයේ සමහරලාට දෙන්න වෙනවා. මොකද ව්‍යාපාරේ පවත්වාගෙන යන්න මුදල් දෙන්න වෙනවා. එදිනෙදා බඩු මුට්ටු ටික ගන්න, එදිනෙදා අමුද්‍රව්‍ය ගන්න සල්ලි දෙන්න වෙනවා. සමහරලාට තියෙන යන්ත්‍රයක් අබලන් තත්ත්වේ නැත්තම් පාවිච්චි කරන්න බෑ. ඒකෙන් නිෂ්පාදනය කිරීම වියදම් වැඩි නම් අපිට අලුත් යන්ත්‍රයක් ගන්න උදව් කරන්න වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රතිමූල්‍ය ණය ක්‍රම හරහා සහන ලබා දීම. ප්‍රතිමූල්‍ය ණය ක්‍රම කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වගේ ආයතන වලින් ඉතා සහන පොලි අනුපාතය යටතේ රීෆිනෑන්ස් ණය කියලා කියනවා. රීෆිනෑන්ස් ප්‍රතිමූල්‍ය ණය ක්‍රම හම්බුනා දෙනවා. ඒවා පොලි අනුපාත හරි අඩුයි. ඒ වගේ අපි ඒතනදී සහනයක් දෙන්න පුළුවන් නම් එවැනි ණය යෝජනා ක්‍රම වලට සහන අරන් දෙනවා. ඊළඟට ව්‍යාපාරික උපදේශනය ලබා දීම කවුන්සලින් කියන ඒවා. ව්‍යාපාර උපදේශ කරන් දෙනවා. කළමනාකරණය බිත ඍජුව දායක වී අර්බුදයෙන් මිදින තෙක් සක්‍රියව කටයුතු කිරීම. මේක හරි වැදගත්. ව්‍යාපාර උපදෙස් දීලා විතරක් නෙමෙයි. බැංකුව බිස්නස් එකේ මැනේජ්මන්ට් එකට යනවා. මම එහෙම දැකලා තියෙනවා සමහර බැංකු ඉස්සර ඉතාලම සාර්ථකව කළා. මම නම් සඳහන් කරන්නේ නැහැ. බැංකුවල හරිම සාර්ථක ක්‍රම කළා. එයා කරන්නේ බිස්නස් එක අවුලට යනවා නම් බැංකුවෙන් ගිහිල්ලා බිස්නස් එකේ මැනේජ්මන්ට් එකේ වැඩ සමහර ප්‍රමාණයක් බලනවා. චෙක් පොත දෙන්නේ නැහැ කස්ටමර්ට. චෙක් නිකුත් කිරීම බැංකුවෙන් බලා ගන්නවා. චෙක් පත් නිකුත් කරන්නේ බැංකුව. බැංකුවෙන් අහලා තමයි චෙක් පත් නිකුත් කරන්න ඕනේ. ඒ වගේ කළමනාකරණයට සක්‍රියව දායක වෙලා අර්බුදෙන් එළියට යනකම් එහෙම සක්‍රියව ටික කාලයක් ඒකේ රැඳිලා ඉන්නවා. ඊළඟට අත්‍යවශ්‍ය නොවන දේපල වාහන යන්ත්‍ර සූත්‍ර මෙන්ම වත්කම් විකුණා දැමීමට පියවර යෙදීම එම මුදල් ආයෝජනය කිරීම. මම අර උදාහරණයක් කිව්වේ ඉස්සලා ජෙනරේටර් ව්‍යාපාරයක් ගැන. අන්න ඕක තමයි කළේ. අත්‍යවශ්‍ය නොවන දේපල විකුණලා දැම්මා. වාහන විකුණලා දැම්මා. යන්ත්‍ර සූත්‍ර ඉවත් කරා. එහෙම වත්කම් විකුණලා ඒ මුදල් ටික හැබැයි ගනුදෙනුකරුවට දුන්නේ නැහැ. ඒ මුදල් ඔක්කොම බැංකුව අරගෙන ඒ මුදල් ටිකෙන් ණය ප්‍රමාණයක් අඩු කළා. ඊට පස්සේ ණය ප්‍රතිව්‍යුහගත කරලා දුන්නා. යම් මුදල් ප්‍රමාණයක් ව්‍යාපාරයට ආයෝජනය කරන්න ඕන පුද්ගලික භාවිතයට ගන්න දුන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ? ව්‍යාපාරය අර්බුදයෙන් ගොඩ ගන්න. ඊළඟට නව ආයෝජකයන් සොයාගෙන ව්‍යාපෘතියේ ආයෝජනයට සක්‍රිය උනන්දු කිරීම. බැංකුව මැදිහත් වෙලා අලුත් ආයෝජකයෝ හොයලා දෙනවා. මට අවස්ථා ගණනාවක එහෙම අවස්ථා ලැබිලා තියෙනවා. වෙනත් ආයෝජකයෝ හම්බ වෙනාම අපි ආයෝජකයන්ට කියනවා හොඳ ව්‍යාපාරයක් තියෙනවා. දැනට අර්බුදයට ලක් වෙලා තියෙන්නේ. නමුත් ආයෝජනය කරලා මෙය අර්බුදයෙන් ගොඩ ගත්තොත් ඊටාම සාර්ථක ව්‍යාපාරයක් විදිහට ඉදිරියට යන්න පුළුවන්. එනෝ බැංකුව මැදිහත් වෙලා ආයෝජන සොයලා දෙන්න. එහෙම අනන්ත අවස්ථාවල බැංකු කරනවා. මොකද හේතුව ඒකෙන් ආයෝජකයාත් කොට සාර්ථකත්වයට යනවා. අර්බුදයට ලක් වෙලා ඉන්න ව්‍යාපාරිකයාත් සාර්ථක වෙනවා. බැංකුවටත් ඒකෙන් විශාල වාසියක්. ඊළඟට නව වෙළඳපොළ හා සැපයුම් කරුවන් සොයා දීම. බැංකුවට සිද්ධ වෙනවා. නැත්තම් මූල්‍ය ආයතන වලට සිද්ධ වෙනවා. අලුත් වෙළඳපොළ හොයලා දෙන්න. අලුතෙන් ගනුදෙනු කරුවෝ හොයලා දෙන්න. අලුතෙන් සැපයුම් කරුවෝ හොයලා දෙන්න. ඇයි? ව්‍යාපාරේ පැවැත්ම සඳහා. මේවා බැංකුවලින් කරන්න ඕනද වගේ ප්‍රශ්නයක් ඕගොල්ලන්ට මතුවෙන්න පුළුවන්. බැංකුවලින් කරන්න ඕනේ. මේ ටික නම් පුතේ මතක තියාගන්න වෙන මේ ටියුට් එක ටිකක් වැදගත් මේ පාර. මොකද ඔයගොල්ලන්ගෙන් සමහරවිට ගන්නා ක්‍රියාමාර්ග කියලා කිව්වොත් හුදෙක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම විතරක් නෙවෙයි බැංකුවකින් වෙන්නට ඕන. ඊට එහා පැත්තේ ගියපු විශාල සේවාවක් කළ හැකියි. ඒ නිසා තමයි මේ කරුණ වශයෙන් වෙන් කරලා දීලා තියෙන්නේ. මම මේක හොඳට ටයිප් කරලා අර පරණ අනිත් ටියුට් එකක් වගේම හදලා දෙන්නම්. එතකම් මේ මම ඔයගලන්ට උගන්වන්න අවශ්‍ය නිසා තමයි මේක අද අතින් ලියපු එක අරගෙන ආවේ. ඊළඟට
ව්‍යාපාරික සැලසුම්කරණය හා කළමනාකරණය සඳහා විද්වත් උපදෙස් ලබා දීම. බොහෝ බං අපි කතින් කතා කරා මේ ගැන. අපි හේතුවලදී කිව්වා කළමනාකරණයක් නැහැ, සැලසුමක් නැහැ. එහෙම වෙනා නිසා ව්‍යාපාර අර්බුදයට යනවා. සමහරවිට අනවශ්‍ය සැලසුම් තිබුණා. මම එතෙන්දී උදාහරණයකට කිව්වා එක්තරා ව්‍යාපාරයක් තිබුණා මේ ලංකාවේ මේ පානදුර ප්‍රදේශයේ. ඒකේ ව්‍යාපාරය පටන් ගන්න තිබුණේ තාත් පියා. නමුත් විදේශ රටවල ඉගෙනගෙන ආපු දරුවෝ ව්‍යාපාරයට අනවශ්‍ය විදිහේ සැලසුම් ගෙනලා අනවශ්‍ය කළමනාකරණ ව්‍යුහයන් දාලා ව්‍යාපාරය සෑහෙන අර්බුදයකට ගියා. ඉතාම ඉහළින් තිබිච්ච ව්‍යාපාරයක් අන්ත අසරණ තත්ත්වයකට පත් කළා. ඊට පස්සේ බැංකුවේ ණය අය කරවෙන එක ප්‍රශ්නේ මතුවෙන වෙලාවේ බැංකුව වහම මැදිහත් වෙලා ඒ පියාට නැවත යෝජනා කළා ව්‍යාපාරය නැවත බාර ගන්නගෙන පුතා ව්‍යාපාරයේ හුට තිබිච්ච බලය අඩු කරලා බැංකුව මැදිහත් වෙලා බැංකුව සක්‍රියව කළමනාකරණයට සම්බන්ධ වෙලා චෙක් පොත් පවා බැංකුවේ තියාගෙන චෙක් පත් නිකුත් කරන්න නම් බැංකුවෙන් අවසර අරගෙන ඊට පස්සේ කළමනාකරණය සැලසුම් කරලා ව්‍යාපාරයේ ක්‍රමයෙන් ඉදිරියට යනකොට ටික ටික ඒ ග්‍රහණය ලිහිල් කරලා ව්‍යාපාරය යම්කිසි සාර්ථක මට්ටමකට ගෙනාවා. ඒ කාරණාවෙන් පස්සේ ඒ අදාළ ව්‍යාපාරයේ පියා තීන්දුව කළා තවදුරටත් පුතාට ව්‍යාපාරයේ ඇතුළේ කටයුතු කරන්න දෙන්න බැහැ. මොකද ව්‍යාපාරයේ විශාල අර්බුදයකට යන්න පුළුවන්. සේවකයෝ 200ක් හිටිය අයගේ රැකියාව නැති වෙන්න පුළුවන්. ඒ නිසා පුතාට වෙනමම ව්‍යාපාරයක් පටන් ගන්න ප්‍රාර්ථනාවක් දීලා ඌව ව්‍යාපාරය ඉවත් කළා. ඒ අනුව ව්‍යාපාරය අදටත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මොකද බැංකුව මැදිහත් වෙලා කරපු කටයුත්ත නිසා. එතකොට උපදෙස් දෙන්න එහෙම කරන්නත් මේ ඔක්කොම කරන්නේ ඇයි? අර්බුදයෙන් ගොඩක. එතෙන්දී ආයතනයේ හිමිකරුවා වැඩ කරන්නත් ඕන, බැංකුව වැඩ කරන්නත් ඕන. බැංකුව වලින් මොනවද කරන්න පුළුවන් කියන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ඒ ටියුට් එකේ සාකච්ඡා කරපු ප්‍රමාණය අවසන් වෙනවා. හරි. දැන් අද කතා කරපු ටික පැහැදිලි වුණාද? මොකද මේ ටික නම් මේ ටියුට් එක ටිකක් හොඳටම කියවන්න වෙනවා විභාගයට යනකොට. තේරුණාද? දරුවෝ ටිකට තේරුණාද? අන්තිම මේ වෙනකොට තමයි කීප දෙනෙක් පලා ගිහින් තියෙන බව පේනවා. අන්තිම හිටිය ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් දැන් අඩු වෙලා අන්තිම පැය වෙනකොට. හොඳයි කමක් නැහැ. නමුත් අපි සාකච්ඡාව හොඳට කරවුවා කියලා මම විශ්වාස කරනවා. right. එහෙමනම් පුතේ දැන් අපි ඔන්න අපි විෂය කරුණු ගණනාවක් පහුගිය ටිකේ කතා කරා ටියුට්ම 5ක් දිගට කතා කරගෙන ආවා. සති 3ක් විතර එක දිගට මම මේ සාකච්ඡාව කළා. මොකද ඒකෙන් අවශ්‍ය වුණේ ඔයගොල්ලන්ට ව්‍යාපෘති ගැන ඒ ව්‍යාපෘති සහ බැංකුවක වැඩ කරනකොට ඕන වෙන කරුණු ටික හොඳටම දාලා දෙන්නයි මට අවශ්‍ය වුණේ ඔළුවට. දැන් ඒ ටික මම මේකේ වැඩි බරක් යොදවලා මේ පාර ඉගෙනුවා. හේතුව අර්බුදයක රට පවතින තත්ත්වයක් උඩ සංවර්ධන මූල්‍ය කියන විෂය අපි ඉගෙන ගන්න නිසා සහ අපේ මම මුලින්ම පාඩම් පටන් ගන්න දවසටම කීවා ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව සහ ආර්ථිකය කර්මාන්ත සම්බන්ධයෙන් ඕන් ගන්නා පියවර ගැන නිතර ප්‍රශ්න ඉදිරිපත් කරනවා විභාගයේදී. ඒක හැමදාම මම දකින දෙයක්. ඒ නිසා මම හැමදාම අනුමාන කරනවා එහෙම ප්‍රශ්න ඉදිරිපත් වෙයි ඒ ප්‍රශ්න වලට සූදානම් වෙන්න කියලා. මෙතෙක් සෑම වසරකම මම කරපු අනුමාන මොකක්ද හේතුවක් නිසා සාර්ථක වෙලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වරත් මම අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි මේව අනුමාන කරනවා මේ වර මේ ව්‍යාපෘතිවල අර්බුද ගැන වැඩි අවධානයකින් විභාගයට සූදානම් වෙන්න. අපි ගණන් ටිකක් හැදුවා. ඊට පස්සේ අපි ඉදිරි සතියේදී නැවත ආපහු ටිකක් තව ඔයගොල්ලන්ට උනන්දුව වැඩි වෙන නැත්නම් ටිකක් කැමැත්ත වැඩි වෙන විදිහට තව ගණන් ටිකක් හදන්න තියෙනවා. මොකද නිෂ්පාදන ගිණුම් ගැන අපි ඉගෙන ගන්න තියෙනවා. අපි එතෙන්ට ලබන සතියේ යෙදෙමු. මෙතෙක් කරපු ප්‍රශ්න වල විභාග ප්‍රශ්න තියෙනවා. ඒ විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා දවසක් හෝ දෙකක් වෙන් කරලා. ඒකට සහභාගී වෙන්න. මොකද විභාග ප්‍රශ්න ටික දවස්වල පන්තිය මිස් කරගන්න එපා. පස්සේ වීඩියෝ එක බලනවා කියලා හිතන්න එපා. මොකද පස්සේ වීඩියෝ බලන එක කොච්චර කරත් අපි අතින් වෙන්නේ නැහැ. පැය දෙකක් කොහොම ආඩු වෙලා මේක දිහා බලා ඉන්නේ. මොකද අපි මේ දැන් සිද්ධ වෙන සජීවී තත්ත්වයේ උඩ ඒකට සහභාගී වෙන එක ඊට වඩා හොඳ නිසා. හොඳයි. වෙනත් මොන හරි ගැටලු තියෙනවද පුතේ? හරි ගැටලු තියෙනවද? දැනගන්න කරුණු තියෙනවද? අද කතා කරපු ටික සම්බන්ධයෙන් මොනවද දැනගන්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? හොඳයි.
ප්‍රශ්න නැත්තම් හොඳයි thank you එවනම් අපි අදට අපේ පන්තියේ කටයුතු අවසන් කරනවා සුබ සතියක් හැම දිනකටම අපි ලබන සතියේ නැවත හමු වෙමු බොම ඉදිරි සති කීපය තුල දිගටම සහභාගී වෙන්න මොකද මම බලාපොරොත්තු වෙනවා සෑහෙන විභාග ප්‍රශ්න ටිකක් කරන්න කොහොම හරි වැඩි වෙලාවක් අරගෙන ඉස්සරලා ගිය සතිවල අපි කරා වගේ එහෙනම් අදට අපි සපන්ති වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා හැමෝටම සුබ සතියක්